මේ වෙබිනා මාලාවේ පළමු වෙන්න නිසා අපි ගොඩක් තාක්ෂණික දේවල් වලට යන්නේ නැතුව පුළුල් චිත්‍රයේ රැඳී සිටමින් අපට අභ්‍යවකාශයට යන්නට සහ ඒ ගැන සැලසුම් කරන්න සිහිනමවන්න ඒකට හුඟක් උදව් වෙන ඉතා වැදගත් ගුණාංගයක් ගැන ටිකක් කතා කරන්න ඕනේ කියලා. ඒ තමයි ඉමැජිනේෂන්. එහෙම නැත්නම් පරිකල්පනය. හොඳයි. එතකොට මම මේක තමයි මම අද තෝරගත්තේ ride your imagination to space. දැන් මේ imagination එහෙම නැත්නම් පරිකල්පනය කියන එක මේ දක්වාත් මිනිසුන් මානවයන් අභ්‍යවකාශයට යන්නට ඉතාම ඉවහල් වුණු ගුණාංගයක්. එහෙමත් නැත්නම් quality එකක්. මේක rocket computers වැනි මෙවලම් තරමටම වැදගත්. හුඟක් වෙලාවට එහි වැදගත්කම ඇතිතරම් තේරුම් ගන්නේ ඇතිතරම් අගය කරන්නේ නැහැ කියලත් මට හිතෙනවා. මම අද මේ ඉදිරි පැය භාගයේ විනාඩි 45 විතර තුල උත්සාහ කරන්නේ මේ ඉමැජිනේෂන් කියන එක කොයිතරම් අපි මේ දක්වා අභ්‍යවකාශය ආපු ගමනට උදව් වුණාද? ඔබ ඇතුළු සෙසු මානව අපි හැම ඉදිරියට අභ්‍යවකාශ තරණයේ යෙදෙද්දී යොමු වෙද්දී කොයිතරම් මේ ඉමැජිනේෂන් පරිකල්පනය වැදගත් වෙනවද කියන එක ගැන ටිකක් කතා කරන්න. That's why I say don't forget imagination. මේ ඔක්කොම ඕනේ. gadget ඕනේ, technology ඕනේ, ඊළඟට ප්‍රාග්ධනය එකට ආයෝජන ඕනේ, දැනුම ඕනේ. හැබැයි ඒ සියල්ලම එකට බැඳින සහ ඒවට හොඳ බූස්ට් එකක් දෙන ගුණාංගය තමයි ඉමැජිනේෂන්. අපි පටන් ගනිමු පුංචි ප්‍රශ්නකින්. මගේ ස්ලයිඩ්ස් තියෙන ඉංග්‍රීසියෙන් මම සිංහලෙන් කතා කරන්නම්. මම හිතන්නේ ඒක කාටවත් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලා. දැන් මේක බොහොම සරල ප්‍රශ්නයක්. Where does the upper atmosphere end and near space begin? ඒ කියන්නේ ඉහළ වායුගෝලය අවසන් වෙලා මෑත අභ්‍යවකාශය near space කියන එක ආරම්භෙන්නේ මේ මායිම මොකද්ද? ජාත්‍යන්තරව පිළිගන්න මායිම මහ පොළවේ මුහුදු මට්ටමේ ඉඳලා කිලෝමීටර් කීයක් ඉහළට ගියාමද හමුවන්නේ මේ මායිම? කිලෝමීටර් 50ක්ද 80ක්ද 100ක්ද 500ක්ද? අපි බලමු මේක zoom quiz එකක් හැටියට මට සකස් කරගන්න බැරි වුණා. හැබැයි අපි බලමු මේකට ඔබ හඬින් නැත්තම් කමෙන්ට්ස් තුලින් හඬ නගලා කියන්න කමන්නේ. මයික් එක අන්මියුට් කරලා කියන්න. ඒක පුතාලට හරියට තේරුන්නේ නැහැ අපිට. කීයද කිලෝමීටර? අපි බලමු chat එකේ එන උත්තර. chat එකේ එන උත්තර ඔක්කොම කියන්නේ 100 කිලෝමීටර 100 කිලෝමීටර 100 කිලෝමීටර කියලා. එක්කෙනෙක් කියනවා 80 කිලෝමීටර්ස් කියලා. සමහරු තවත් දැන් කීප දෙනෙක්ම කියනවා 80 කිලෝමීටර්ස් කියලා. මේකත් ඇත්තටම මේ උත්තර දෙකේම යම්කිසි අර්ථයක් තියෙනවා. අපි මොහොතකින් එක කියන්න. වෙන උත්තර දෙන්නේ නැහැ. බොහොම හොඳයි. හොඳයි අපි බලමු ඇත්තටම මොකද්ද මේකේ ඇත්ත නැත්ත කියලා. දැන් where does space begin? දැන් ඔබ දන්නවා ස්පේස් ගැන උනන්දුවක් දක්වන
තරුණ තරුණියන් හැටියට ඔබ මේක දන්නවා. මේ Kármán line කියලා එකක් තියෙනවා. Space begins at the Kármán line, which is roughly 100 kilometers or 62 miles. කිලෝමීටර් 100ක් එහෙම නැත්නම් හැතැම්ම වලින් කිව්වොත් අර පුරුදු පරණ දිගමනින දුරමනින එකක හැතැම්මෙන් කිව්වොත් හැතැම්ම 62ක් විතර. මහ පොළොවේ මේ මුහුදු මට්ටමේ ඉඳලා. එතකොට මේ ස්පේස් ස්ටේෂන් එක තියෙන්නේ ආසන්න වශයෙන් ඒක දෝලණය වෙනවා යම්කිසි කාලින් කාලට කිලෝමීටර් 330ත් 400ත් 410ත් අතර. දැන් මේ Kármán line එක තමයි internationally accepted. ලෝකයේ අභ්‍යවකාශය ගවේෂණය කරන දැන් රටවල් ගණනාවක් තියෙනවා අභ්‍යවකාශයට යාමේ හැකියාව තියෙන චන්ද්‍රිකා උඩුගුවන් ගත කිරීමේ හැකියාව තියෙන බහුතරයක් මේ අය පිළිගන්නා ජාත්‍යන්තරව පිළිගත් මායිම තමයි 100 kilometers. එතකොට අර 81 කතන්දරෙත් යම් කිසි තරමක ඇත්තක් තියෙනවා. ඒකට හේතුව තමයි ඇමරිකාවේ US Air Force එකයි American Space Agency වන NASA එකයි මේ දෙගොල්ල අර 100 kilometers වලට වඩා අඩුවෙන් 80 kilometers ගිය තැන ඔවුන් පිළිගන්නවා එතන ඉඳලා ස්පේස් අරඹනවා නැත්නම් නියර් ස්පේස් අරඹනවා කියලා. ඉතින් ඔන්න ඕක නිසා මේ ලෝක සම්මතය එක පැත්තකින් තියෙනවා ඇමරිකන් ප්‍රමිතිය තව පැත්තකින් තියෙනවා. පොඩි ඒ දෙක අතර පොඩි කිලෝමීටර් 20ක වෙනසක් තියෙනවා. outer limit එකක් නෑ අපේ beginning of space විතරයි. space කියන්නේ infinite. එතකොට ඒකේ ආරම්භක මායිම විතරයි අපිට නිර්ණය කරන්න පුළුවන්. දැන් මේ ලස්සන මේ මායිම පිළිබඳව නැවත අපට සිහිපත් කරන හොඳ සිදුවීම් දෙකක් මෑත සතිවල සිද්ධ වුණා. ජූලි 11 වෙනිදා Virgin Galactic රිචඩ් බ්‍රැන්සන් කියන බිලියනපතියාගේ යානය මුල්ම චාරිකාව සාර්ථකව සිදු කළා. ඔවුන් ගියා 86 kilometers දක්වා altitude එකකට. ඊට දවස් 9කට පස්සේ ජෙෆ් බීසෝස්ගේ Blue Origin කියන අභ්‍යවකාශ යානය ඒක ගියා තමන්ගේ මංගල චාරිකාව කිලෝමීටර් 107කට. ඒ අනුව ජාත්‍යන්තර මායිමයි ඇමරිකන් මායිමයි දෙකම ජයගත්ත දෙකම අභිබවා ගියා ජෙෆ් බීසෝස්ගේ යානය Blue Origins. මේ Virgin Galactic ගියේ කිලෝමීටර් 86ක් දක්වා altitude එකකට පමණයි. ඉතින් මේවා සමහර විට තරම් වැදගත් නොවෙන්නට පුළුවනි මෙවැනි මේ සීමා මායිම්. නමුත් මේ නිකන් අපේ දැනුම වැඩි කර ගැනීම සඳහා මම නිකන් කිව්වේ. මෙතන මේ Blue Origin එකේ තව වැදගත් කමක් තිබුණා. The youngest and the oldest to go to space කියන ඔය දෙපළම ඔය යන්නේ 4 දෙනා අතර හිටියා. වොලි ෆින්ක් කියන කාන්තාව ඇය තමයි oldest වයස්ගතම පුද්ගලයා මේ දක්වා අභ්‍යවකාශයට ගිය. අභ්‍යවකාශයට චුට්ටක් ගිහිල්ලා කියලා කියන්න පුළුවන් මේ 4 දෙනාම. youngest මේක තමයි ඔබ වැනි අයට වැදගත් වෙන්නේ. youngest වයස 18යි ඔලිවර් ඩේමන්. ඔහු ඩච් නැත්නම් නෙදර්ලන්ත ජාතිකයෙක්. ඔහු ගියේ paying passenger කෙනෙක් හැටියට. ඒ කියන්නේ යම්කිසි විශාල ගාණක් අපි තාමත් හරියටම දන්නේ නැහැ කීයක් ඔහු ගෙවුවද කියලා. ඔහු ඉතුරුබර පවුලකින් පැවතෙන කෙනෙක්. ඉතින් ඔහු ජෙෆ් බීසෝස්ගේ Blue Origin සමාගමට විශාල මුදලක් බලලා මේ චාරිකාව යාමේ වරම්ම උදා කරගත්තා. සහ ඔහු youngest to go to space කියන එක දැනට ලබාගෙන තියෙනවා. වයස 18යි ඔහුට. මීට කලින් ඒ වාර්තාව තිබුණේ හරියටම අවුරුදු 60කට කලින් එවකට පැවති සෝවියට් දේශයෙන් උඩුගුවනට ගිය Herman Titov. He was the second human being to go to space after Yuri Gagarin. එතකොට 1961
අගෝස්තු මාසයේ හර්මන් ටිටෝෆ් අභ්‍යවකාශයට යනකොට ඔහුගේ වයස අවුරුදු 5යි. ඉතින් ඇස් මට්ටම තව අවුරුදු 7කින් අඩු කරලා තියෙනවා. ඔබ දන්නවද තවත් චරිතයක් ඉන්නවා. ඔහු මනක් කල්පිත චරිතයක්. වයස 16 දී අභ්‍යවකාශයට ගියා. දැන් මම ගේනවා අර ඉමැජිනේෂන් කියන එක. මේ චරිතය හම්බ වෙන්නේ 1952 දී ආතසි ක්ලාක් විද්‍යා ප්‍රබන්ධ රචකයා ලියාපු Islands in the Sky කියන තරුණ තරුණියන් සඳහා ලියවුණු විද්‍යා ප්‍රබන්ධ නවකතාවේ. දැන් 1952 කියන්නේ කිසිම කෙනෙක් අභ්‍යවකාශයට ගිහිලා තිබුණේ නැහැ. අභ්‍යවකාශ යෝගය තව අවුරුදු 5ක් ඉස්සරහින්. එතකොට ඒ කාලේ අභ්‍යවකාශය ගැන උනන්දුවක් මතු වේගෙන පැන නැගීගෙන එන කාලේ ක්ලාක් ලියනවා එහෙම් පිටින්ම නවකතාවක් ලාබාල තාමත් වයස 16 තියෙන ඉතාම දක්ෂ දරුවෙක් යනවා අභ්‍යවකාශයට සති කීපයක් ගත කරන්න ස්පේස් ස්ටේෂන් එකක. කොහොමද මෙයා යන්නේ? ඔබ වෙන්නෙක් ඔබට වැඩිය ටිකක් බාල වෙන්න පුළුවනි. යන්නේ කොහොමද? රොයි මැල්කම් කියන මේ චරිතය වයස 16යි. හැබැයි ඌ පණ්ඩිතෙක්. පණ්ඩිතකම තියෙන්නේ මොනවා ගැනද? මේ ඒවියේෂන් ගැන. ගුවන් ගමන් ඉතිහාසය, ගුවන් ගමන් ගැන, ගුවන් යානා ගැන සියල්ල ගැන ක්විස් එකක් කරනවා. මේ 21 වන සියවසේ යම් අවස්ථාවක සිද්ධ වෙන සිදුවීම් මාලාවක් මේ කතාවේ තියෙන්නේ. එතකොට රොයි මැල්කම් ක්විස් එකකට යනවා. අපිත් ලාබාල වියේදී පාසල් වියේදී පාසල් නික්ම ගියාටත් පස්සේ ඔය ක්විසින් ගොඩක් කරපු කෙනෙක් මමත්. එතකොට මේ ක්විස් කිඩ් යනවා ඒවියේෂන් ක්විස් එකකට යනවා ටෙලිවිෂන් එකේ. ඒක ස්පොන්සර් කරන්නේ වර්ල්ඩ් එයාර්වේස් කියන ලෝක ගුවන් සමාගම මේ 21 වන සියවසේ. ඒකේ අවසන් වටේ ජයග්‍රාහකයාට ලැබෙන ත්‍යාග තමයි all expenses paid trip to any part of the earth. එහෙම තමයි ඒකේ වචන තිබුණේ ඒ ත්‍යාග පිළිබඳව. දැන් රොයි දිනනවා. රොයිට කියනවා ගුවන් සමාගම හරි දැන් ලෝකේ ඕනම තැනක අපේ ෆ්ලයිට් යන ඕනම තැනකට අපි ආව එක්කන් ගිහිල්ලා සුමානයක් ඉඳලා සුමානයක් දෙකක් ඉඳලා අපි ආපහු එක්කන් එන්න කියලා. රොයි hina වෙලා කියනවා හරි. I want to go but 100 kilometers 500 kilometers up කියලා. එතකොට දැන් මේ ගුවන් සමාගම කලබල වෙනවා. ඉතින් ඊට පස්සේ බලාගෙන යනකොට රොයි තර්ක කරනවා ඔබේ කොන්දේසි වල තිබුණේ any part of the earth. දැන් මෙන්න මේ සිදුවීම් මේ මනක්කල්පිත සිදුවීම් වෙනකොට ලෝකයේ අභ්‍යවකාශ නීතිය ස්පේස් ලෝ එක දියුණු වෙලා මහ පොළවේ මේ මුහුදු මට්ටමේ ඉඳලා කිලෝමීටර් 1000ක් යනතුරු altitude එකකට නැත්නම් දුරට යනතුරු ඒ සමස්ත ප්‍රදේශයම මහ පොළවේ ටෙරිටරි Earth's legal territory හැටියට පිළිගැනුණා කියලා ක්ලාක්ගේ කතාවේ තියෙනවා. ඒ අනුව තර්ක කරලා රොයි මේ ලාබාල තරුණයා ගුවන් සමාගමට හේතු ගන්නනවා ඔබ කිව්වේ මහ පොළවේ ඕනම තැනකට එහෙනම් මට මේ කිලෝමීටර් 100 ගානක් ඈත තියෙන ස්පේස් ස්ටේෂන් එකට යන්නත් ඔබ වියදම් කළ යුතුයි කියලා. ඔහු දිනනවා ඔහුගේ තර්කය. ඔහු යනවා. ඊට පස්සේ ඔහුගේ ඒ අත්දකින ඒ ඇඩ්වෙන්චර්ස් තමයි තියෙන්නේ. මේ පොත තියෙනවා තනිකරම වෙබ් එකේ. ඔබ කැමති නම් මෙන්න මේ ලින්ක් එකෙන් මේ ගිහිල්ලා ඔබට මුළු පොතම කියවන්නට පුළුවන්. මේව පරණ පොත් හින්දා දැන් වෙබ් එකේ සමස්ත පොතම දාලා තියෙනවා. හොඳයි. මේ උදාහරණ මම ගත්තේ මේ කල්පිත අභ්‍යවකාශ චාරිකාව ගැන මම ගත්තේ ඉමැජිනේෂන් එකේ තියෙන වැදගත්කම ඉලස්ට්‍රේට් කරන්න. එහෙම නැත්නම් හොවා දක්වන්න. How can we ride our imagination to space? In fact, we have been doing it all along. අපි කාලාන්තරයක් තිස්සේ කරලා තියෙන්නේ මුලින් ගුවනේ පියාඹන හැටි ඊට පස්සේ අභ්‍යවකාශයට යන හැටි ගැන පරිකල්පනය සිහිනමවලා ඒ සිහින සැබෑ කර ගැනීම තමයි අපි කරලා තියෙන්නේ.
ඔන්න ඕකෙන් හින්දා තමයි අයින්ස්ටයින් උන්වහන්සේ පවා කිව්වේ imagination is more important than knowledge. පරිකල්පනය දැනුමටත් වැඩිය වැදගත් කියලා. දැන් මෙහෙම එකකුත් තියෙනවා. පරිකල්පනේ විතරක් තිබිලා මදි. දැනුමත් ඕනේ. පරිකල්පනයත් ඕනේ. දැනුමයි පරිකල්පනයයි මනාව සංකලනය කළාම ලැබෙනවා එක්තරා ප්‍රතිඵලයක්. ඒ තමයි කාටවත් කියන්න පුළුවන් මොකක්ද කියලා. දැනුමයි පරිකල්පනයයි දෙක මනාව එකතු කළාම මොකක්ද අපට ලැබෙන්නේ? ඉනෝවේෂන්. එක ආකාරයක උත්තරයක්. ඔව්. තව කවුරු? සක්සස්. The answers? Where knowledge and imagination come together, well, achievement, බුද්ධිය නෑ. බුද්ධිය නෙමෙයි. බුද්ධිය ඊට වැඩිය ටිකක් වෙනස් තලයක තියෙන එකක්. creativeness, නවනිපැයුම්, innovation, complete. හරි. මම අදහස් කළ උත්තරේ තමයි ඔබේ උත්තරත් යම් තරමකට අදාළයි. ඒ තමයි මම අදහස් කළ උත්තරේ තමයි we get science fiction. science fiction වල විද්‍යාත්මක දැනුම තියෙනවා. ඒකට මනසේ පරිකල්පනය imagination එක blend කරලා තියෙනවා. සම්බන්ධ කරලා නැත්නම් සම්මිශ්‍රණය කරලා තියෙනවා. එතකොට මේ රේ බ්‍රැඩ්බරි පහුගිය සියවසේ හිටපු ලෝකයේ දැවැන්තම විද්‍යා ප්‍රබන්ධ ලේඛකයෙක්, ඇමරිකන් ජාතිකයෙක්. ඔහු කියාපු ප්‍රකට අපේ සංවිධායකයන්ට පුළුවන් ද මේ හැමෝම මියුට් කරන්න? මේ සමහරුන්ගේ මයික් ඔන් වෙනවා, ආපහු අපි හැමෝටම ඩිස්ටර්බ් වෙනවනේ. ඒ නිසා මං ඉල්ලීමක් කරනවා අපේ හෝස්ටිං රයිට්ස් තියෙන අපේ සංවිධායකයන්ට සියලු දෙනාම සෙන්ට්‍රලි මියුට් කරන්න කියලා. එතකොට මේ වගේ පොඩි අකරතැබ්බයන් වෙන එකක් නැහැ. ස්තුතියි. ඉතින් රේ බ්‍රැඩ්බරි කියනවා මේ anything you dream is fiction and anything you can accomplish is science and the whole history of mankind is nothing but science fiction. මේක ඔකේ අදහසක්. ඒක ගැන අපිට වාද විවාද කරන්න පුළුවනි. ඒ වගේම ඔහු කියනවා මේ I became a writer to escape the despair of the real world and enter the world of hope I create with my imagination. මේ දවස්වල අපි හුඟ දෙනෙකුට සතුටු වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අඩු ගානේ රිලැක්ස් එකෙන් ඉන්න පුළුවන්. සතුටක් නැතත් අඩු ගානේ යම් තරමක සහනයක්වත් ගන්න පුළුවන් දේවල් හරි අඩුයිනේ. කොරෝනාව එක පැත්තකින්, ආර්ථිකයට මොනවා වේද කියලා තව පැත්තකින්, පාසල් සරසවි වල වැඩ කටයුතු අඩාල වෙලා මොනවා වෙනවාද කියන එක පිළිබඳ ලොකු දැඩි අවිනිශ්චිත බවක් තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක සැබෑ ලෝකයේ යථාර්ථය ඊටාම කටුක නැත්නම් අමිහිරි වෙච්ච අවස්ථාවක අපිට රැඳී සිටින්න, අපිට දරාගෙන සිටින්න උදව් වෙන දෙයක් තමයි මේ බලාපොරොත්තුවේ සේයාවන් දෙන යම් කිසි දෙයක් තමයි අපිට ඒ ප්‍රබන්ධකරණය, නිර්මාණකරණය සහ ඉමැජිනේෂන් ටික දැල් වෙන්නට පත්තු වෙලා යන්නට ඉඩ දීම. ඒක තමයි මේ රේ බ්‍රැඩ්බරිත් ඔහුගේ මේ ප්‍රකාශයෙන් කියන්නේ. අපි මේක ස්පේස් ට්‍රැවල් වලට අදාළ කරනවා නම් නීල් ආම්ස්ට්‍රෝං 1969 ජූලි මාසේ 20 වෙනිදා හඳට ගොඩ බහිනකොට, එහි ගිය මුල්ම මානවයා හැටියට හඳට පා තබනකොට ආතසී ක්ලාක් කියනවා විද්‍යා ප්‍රබන්ධ රචකයෝ ඒක වෙනකොටත් අවුරුදු 2000ක් තිස්සේ එතන හිටියා. Science fiction writers have already been there
metaphorically of course, already been there for 2000 years. ඒ කියන්නේ වසර 2000කට විතර කලින් ඉඳලම මහ පොළොවෙන් නික්මිලා අඳට යන හැටි, ග්‍රහලෝකවලට යන හැටි ගැන හීන මවපු, ප්‍රබන්ධ මවපු, ඒ ගැන කතා කරපු චින්තකයෝ හිටියා, ලේඛකයෝ හිටියා, දාර්ශනිකයෝ හිටියා. ඉතින් ඒ අය අතරින් තමයි මේ මුලින් science fiction කියන එක මතුවලා ආවේ. ඊට පස්සේ science fiction became science fact. දැන් මේ science fiction සහ science fact අතර තියෙන මේ සහසම්බන්ධය, මේ nexus එක හරි interesting. දැන් එක පැත්තකින් ඒක අර inspiration කියන එක ලබා දෙනවා. දැන් ස්පේස් ට්‍රැවල් වලට ඍජුවම සම්බන්ධ වෙච්ච ඇස්ට්‍රොනොට්ස් ලා, ස්පේස් ඉන්ජිනියර්ස් ලා, ඊළඟට වෙනත් මේ ස්පේස් ප්‍රෝග්‍රෑම්ස් වල වෘත්තීය වශයෙන් වැඩ කරන NASA විතරක් නෙමෙයි, රෂියන්, යුරෝපියන්, ජපනීස්, චයිනීස් මේ ස්පේස් ප්‍රෝග්‍රෑම්ස් වල ඉන්න සැලකිය යුතු දෙනෙක් කියනවා අපි මේ ස්පේස් කරියර්ස් වලට යොමු වෙන්න තල්ලුවක් ඉන්ස්පිරේෂන් එකක් ආවා අපට science fiction කියවීමෙන්, science fiction on television and cinema බැලීමෙන් කියලා ලාබාල වියේදී. ඉතින් ඒක හරි වැදගත්. ඒ වගේම සමහර ස්පේස් ඒජන්සීස් දැන් මේ දක්වා පහුගිය දශක ගානක පබ්ලිෂ් කරලා තියෙන science fiction stories ගිහිල්ලා ස්ටඩි කරනවා. මොකද ඒවායේ තියෙනවා සමහර වෙලාවට bright new ideas that can be tried out to advance space technologies. ඒ කියන්නේ අභ්‍යවකාශ තාක්ෂණයන් සඳහා පදනම විය හැකි අදහස් සංකල්ප science fiction සමහර කතා ගැබ්බ තියෙනවා. මේ ගැන හොඳ ස්ටඩි එකක් කළා පබ්ලිෂ් කළා යුරෝපියන් ස්පේස් ඒජන්සි එක මීට අවුරුදු 20කට කලින්. ඒ ස්ටඩි එකේ නම මේ තියෙන එකේ කවරේ science fiction for space applications කියලා. දැන් ඔවුන් ඉංග්‍රීසි භාෂාව විතරක් නෙමෙයි, ෆ්‍රංච්, ජර්මන්, රුසියන්, ජපනීස්, චයිනීස් වගේ භාෂාවලින් science fiction stories for the past many decades ස්ටඩි කරලා ඒවායෙන් තෝරාගත්ත යම් සංකල්ප, ideas ඒවා මේ අද දවසේ සහ හෙට දවසේ ස්පේස් ට්‍රැවල්, ස්පේස් ටෙක්නොලොජි, ස්පේස් එක්ස්ප්ලොරේෂන් වලදී හුඟක් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් කොහොමද කියන එක ගැන ඒ දැනුමට එකතු කරන්න. මොකද මේවා නැත්තම් තැන් වල විසිරලා තියෙන. මේවා තියෙන්නේ ටෙක්නිකල් ජර්නල් නැත්තම් සයන්ටිෆික් ජර්නල්ස් වල නෙමෙයි. මේවා තියෙන්නේ ෆික්ෂන් පළ වෙච්ච තැන් වල. සාමාන්‍යයෙන් ස්පේස් ඒජන්සීස් වල විෂයපතෙන් එහා. ESA එක කලේ මෙන්න මේ වගේ ඒ පොතේ chapters ගණනාවක් තියෙනවා. දැන් ඔබ බැලුවොත් එතන propulsion technologies විතරක් නෙමෙයි, robotics, cyborgs, energy and power, colonization of space, communications, මේ ඔක්කොම එක ක්ෂේත්‍රවල science fiction රචකයෝ මොනවද මේ පරිකල්පනය කරලා තියෙන්නේ? මොන වගේ අභියෝගද ඔවුන් දැනටමත් කල්තබා දැකලා තියෙන්නේ? ඒවට මොන වගේ ප්‍රතිචාරද ඔවුන් යෝජනා කරලා තියෙන්නේ? හරිම ඉන්ටරෙස්ටිං මේ ස්ටඩි එක. මේ ස්ටඩි එක ESA වෙබ්සයිට් එකේ තියෙනවා. ඔබ කැමති නම් ඉඩකඩ තියෙන වෙලාවක මේක ඩවුන්ලෝඩ් කරගෙන බලන්න. මගේ ස්ලයිඩ්ස් ටික ඔක්කොම මම ඉවරුනාම අපේ ඕගනයිසර්ස්ලට එවන්නම්. එතකොට ඔබට මේ ස්ලයිඩ්ස් නිවිහැලින්හිල්ල ස්ටඩි කරන්න පුළුවන්. මේ ලින්ක්ස් වලට යන්න පුළුවන්. ඒක මමත් කැමති මේ දැනුම බෙදා ගන්න. සයන්ස් ෆික්ෂන් ගැන ඇයි මේ යුරෝපියන් ස්පේස් ඒජන්සි එක මෙච්චර උනන්දු වුනේ? ඒකට හේතුව තමයි සයන්ස් ෆික්ෂන් මෑත ඉතිහාසය කියන්නේ පහුගිය අවුරුදු 300ක විතර කාලේ විධිමත් විදිහට පැන නැගී ආවේ යුරෝපයේ. විශේෂයෙන්ම ප්‍රංශයේ මුලින්ම ජූල්ස් වර්න් තමයි father of modern science fiction හැටියට සැලකෙන්නේ. ඊට පස්සේ ඔහු ප්‍රංශ භාෂාවෙන් මේ බොහෝ කතා පරිකල්පනය කරද්දී මේ ඔහු තමයි සමහර දේවල් මුලින්ම කල්තබා දැක්කේ නැත්නම් පරිකල්පනය කළේ, මේවා ගැන විස්තරාත්මකව ලිව්වේ.
විඩියෝ කොන්ෆරන්සිං පවා ඔහු 1800 ගණන් වල ඔහු ජීවත් වුණේ 1828 ඉඳලා 1905 වෙනකම්. එතකොට sorry ඒ තරම් කාලෙක මේ ටෙලිකමියුනිකේෂන්ස් කියන එක ටෙලිග්‍රාෆ් වලට විතරක් සීමා වෙලා තිබ්බ කාලෙක මේ අද අපි කරන විඩියෝ කොන්ෆරන්සිං ගැන පවා ජූල්ස් වර්න් ලියලා තියෙනවා. ඉතින් ජූල්ස් වර්න් ප්‍රංශ භාෂාවෙන් ඒවා ලියද්දී ටික කාලයකට පස්සේ ආපු H.G. වෙල්ස් උත් ඉංග්‍රීසියෙන් ගොඩාක් දුරට මේ සයන්ස් ෆික්ෂන් කියන එක මේ සාහිත්‍ය ජානරයක් හැටියට ලිටරලි ජානර් එකක් හැටියට ඔහු ඒක දියුණු කළා. ඉතින් මේ යුරෝපියන් තමයි මේක මුලින්ම විධිමත් විදිහට පැන නැගියාවේ. Anything one man can imagine another man can make real කියලා හිතන් ජූල්ස් වර්න් කියලා තියෙන ඔහුගේ ප්‍රකට කියමන. ඔහු හඳට යන චන්ද්‍ර චාරිකා පිළිබඳව ඔහු ලියාපු එක කතාවක ඒ විස්තර පසු කාලෙක අවුරුදු 100කට විතර පස්සේ අපලෝ හඳ ගමන් සිද්ධ වෙච්ච ආකාරයට බොහොම සමීපයි. ඒ විදිහටම වගේ ඔහු කල් තබා දැකලා තිබුණා ඔහුගේ පරිකල්පනය. ඉතින් හරි පුදුමයි මේවා. තවත් ප්‍රංශ ජාතිකයෙක් හිටියා. ඔහු ලේඛකයෙක් නෙමෙයි ඔහු සිනමාකරුවෙක්. සිනමාවේ මුල්ම යුගයේ අර නිහඬ චිත්‍රපට යුගයේ ඔහු ජෝර්ජ් මෙලියේ කියන මේ ප්‍රංශ ජාතික චිත්‍රපට නිපදවන්න ඔහු චිත්‍රපට ගණනාවක් හැදුවා. ඔගේ එක්ක විෂයන් ගැන ඉන්ක්ලූඩින් ඔහු 1902 දී හැදුවා Trip to the Moon කියලා. ඊට පස්සේ 1904 දී හැදුවා The Impossible Voyage කියලා. ඉර වෙත යන්න සූර්යයා වෙත යන චාරිකාවක් මනක් කල්පිත චාරිකාවක් ගැන කෙටි චිත්‍රපටයක් හැදුවා. ඉතින් මේ වගේ දේවල් හැදුවා මේ සිනමාවේ මුල්ම කාලේ මේ ප්‍රංශ ජාතිකයා. ඔහු සිනමාවට අමතක වෙලා තිබිලා පස්සේ කාලෙක රීඩිස්කවර් කළා. ඔහු ගැන 2011 දී හදපු ෆිල්ම් එකක් තියෙනවා හියුගෝ කියලා. ඔස්කා සම්මානයක් පවා දිනාගත්ත හියුගෝ කියන ෆිල්ම් එක හරිම රසවත්. මේ මාටින් සෝසෙසේගේ ට්‍රිබියුට් එක තමයි මේ ප්‍රංශ පුරෝගාමියාට සිනමාවේ හියුගෝ කියන්නේ. හියුගෝ එක පුළුවන් නම් හොයාගෙන DVD එකක් හොයාගෙන බලන්න. මේ වගේ අයගේ පරිකල්පනයෙන් තමයි යුරෝපය හුඟක් තාක්ෂණික වශයෙන් ඉදිරි ගැම්මක් ලැබුවේ. ෆෝවර්ඩ් මොමෙන්ටම් එකක් ලැබුවේ. ඊට පස්සේ ඇමරිකාවේ ජනප්‍රිය සංස්කෘතියත් ඔකට හුඟක් උදව් වුණා. දැන් මේ 1900 ඉඳලා 1950 දක්වා ඒ කියන්නේ පහුගිය සියවසේ මුල් half එකේ first half එකේ මුල භාගයේ හුඟක් මේ ඊටම මිලෙන් අඩු බාල කඩදාසිය මුද්‍රණය කරපු නිසා පල්ප් කියලා ඉංග්‍රීසියෙන් හඳුන්වපු මැගසීන්ස් තිබුණා. ගොඩාක් විවිධාකාර ප්‍රබන්ධ කතා, රහස් පරීක්ෂක කතා, ප්‍රේම කතා, ඒ අතර විද්‍යා ප්‍රබන්ධ කතා පමණක් ඇති කරගත්ත සංගරා ගොන්නකුත් තිබුණා. සංගරා ගණනාවකුත් තිබුණා. දැන් මේවායින් විශාල පාඨක සංඛ්‍යාවකගේ පරිකල්පනය කුළු ගැන්වුණා. විතරක් නෙමෙයි අලුත් ලේඛක පරම්පරාවක් මේවාට විද්‍යා ප්‍රබන්ධ කතා ලියන්නට, ඒවට චිත්‍ර අඳින්නට පෙළඹුණා. ප්‍රකට ලේඛකයෝ පවා ජූල්ස් වර්න් සහ H.G. වෙල්ස් වැනි අය පවා මේ පල්ප් මැගසින් වලට ඔවුන් කතා දායක කළා, කන්ට්‍රිබියුට් කළා. දැන් විශේෂයෙන්ම අර පළවෙනි ලෝක යුද්ධයයි දෙවන ලෝක යුද්ධය අතර 1920 ගණන් 1930 ගණන් වල හුඟක්ම මේ ආර්ථික අවපාතයක් ඇති වෙලා, ග්‍රේට් ડિප්‍රෙෂන් එකක් ඇති වෙලා, දැඩි ලෙස ආර්ථික ප්‍රශ්න දුෂ්කරතා තියෙනකොට මිනිසුන්ට හුඟක් අර වින්දනය, රසාස්වාදනය, ඒ වගේම බලාපොරොත්තු ඇති කරන්නට මේ පල්ප් මැගසින්ස්, විද්‍යා ප්‍රබන්ධ සහ අනිකුත් පල්ප් මැගසින්ස් හේතු වුණා කියලා අද සමාජ විද්‍යාඥයෝ කියනවා. ඒ වගේම ඒ හරහා අලුත් පරපුරක් ලේඛකයෝ බිහි වුණා, විශේෂයෙන්ම සයන්ස් ෆික්ෂන් රයිටර්ස්ලා. දැන් මේ amazing stories is එක සංග්‍රහයක්. මේ වගේ ඒවා දැන් වෙබ් එකේ සෑහෙන්න හොයාගන්න පුළුවන්. ගියොත් පරණ ඒවා දාලා තියෙනවා එක්කෙනා. මේවායේ නොඑක් පරිකල්පිත ලෝක,
ජීවීන් තාක්ෂණයන් අත්දැකීම් ඇඩ්වෙන්චර්ස් ඒක් දේවල් තියෙනවා. දැන් මේ ජූල්ස් වර්න් ඒ වගේ එක සංග්‍රහයකට ලියාපු කතාවක ඉලස්ට්‍රේෂන් එක. මේ H.G. වෙල්ස් ලියාපු කතාවක ඉලස්ට්‍රේෂන් එක. මේවා කෙටි කතා. එදාම පටන් අරන් පිටු කීපයක් ඇතුළත ඉවර වෙන විද්‍යා ප්‍රබන්ධ කෙටි කතා. කෙටි කතා වුණාට ඒවයේ හොඳ කතා හරයක් රසයක් හොඳ අයිඩියාස් තිබුණා. ඉතින් ආතසී ක්ලාක් කියන මේ ලේඛකයා තමන්ගේ ලේඛන කුසලතාවය තියුණු කරගත්තේ මුල් යුගයේ මෙහෙම මේ පල්ප් සයන්ස් ෆික්ෂන් මැගසින්ස් වලට ලියලා. දැන් ඔහු ගැන කියනවා නම් මොකද ඔහු ලංකාවට තියෙන සම්බන්ධය නිසා අපි හුඟක් වෙලාවට ඔහු ගැන කතා කරන එක වැදගත් සහ අදාළයි කියලා මම හිතනවා. ඔහු 1917 දී උපදින්නේ. පළවෙනි ලෝක යුද්ධය අවසන් වෙමින් යන කාලේ දුර බැහැර බ්‍රිතාන්‍යයේ එංගලන්තයේ දුර බැහැර ගම්මානයක ඔහු ඊට පස්සේ හැදෙන්නේ වැඩෙන්නේ වයස 18 වනතුරු ගමෙන් වැඩි දුර යන්නේ නැහැ. වයස 18 දී තමයි රස්සාවක් හොයාගෙන ලන්ඩන් වලට යන්නේ. නමුත් ඔහුගේ ඒ ගැමි පරිසරයට ඔහු සීමා නොවි ඔහුගේ පරිකල්පනය ලොව පුරා සහ ලොවින් ඔබට සිසාරා ගමන් කරන්නේ ඔහුට ලැබුණු ගමේ පොත්සාප්පුවට ලැබුණු මේ පල්ප් විද්‍යා ප්‍රබන්ධ සංග්‍රහින්ද ඒ සංග්‍රහහරහා ඇමරිකාවෙන් එනවා ඇවිල්ලා මේවා ලාභ හින්දා මේ බ්‍රිතාන්‍යයේ නොයෙක් පුංචි පොත් කඩවලට උනත් යනවා. එහෙම ගියේවා කියවලා තමයි ඔහු මුලින්ම මේ විද්‍යා ප්‍රබන්ධ පිළිබඳව දැඩි උනන්දුවක් කුතුහලයක් සහ ආසාවක් ඇති කරගත්තේ. ඉතින් වයස 13 දී මුලින්ම ඔහු විද්‍යා ප්‍රබන්ධ සංග්‍රහයක් දකිනවා මේ පල්ප් සංග්‍රහයක්. මේ තමයි ඔහු දැක්ක මුල්ම විද්‍යා ප්‍රබන්ධ පල්ප් සයන්ස් ෆික්ෂන් පල්ප් සංග්‍රහය. මේ ගැන ඔහු ලියලා තියෙනවා. මම මේක පරිවර්තනය කරන්න යන්නේ නැහැ. ඔහු සල්ලි දීලා මේ සංග්‍රහ ගන්නට තරම් වත්කමක් නොතිබුණු නිසා Tamanට විවේක තියෙන අවස්ථාවල පොත් කඩේට ගිහිල්ලා වර එකට පිටු කීපය බැගින් සංග්‍රහයේ කතා කියවලා ආපහු සංග්‍රහව තියලා එනවලු. එහෙම කරපු තව ළමයි ඉන්නවා. ඒ හැම ළමයාම අනාගතයේදී ලේඛකයෙක් උනේ නැහැ. ඒ වගේම හැම පොත් සාප්පුවෙම එහෙම කියවලා ටිකක් වෙලා ඉඳලා බලලා ආපහු තියලා යන්න දෙන්නෙත් නැහැ. නමුත් ඔහුගේ වාසනාවට සහ ලෝකයේ වාසනාවට ඔහුට ඒ අවස්ථාව දුන්නා පොත් සාප්පු හිමියන්. ඔහු ඒවා කියවමින් තමයි ඔහුගේ ඒ කතා පිළිබඳව උනන්දුව වැඩි කරගත්තේ. ඔහු ඊට පස්සේ ඒ වගේ කතා ලියන්නට ටිකෙන් ටික පෙළඹුණා. දැන් මේ තියෙන්නේ පසුකාලීනව වයෝ වෘද්ධව සහ ජ්‍යෙෂ්ඨව ඔහු ඒ පරණ තමන්ගේ ළමා කාලයේ කුතුහලය විද්‍යා ප්‍රබන්ධ වෙත යොමු කළ ඒ පැරණි සංග්‍රහයක් සමග පෙනී සිටින ඡායාරූපයක්. ඔහු කියන්නේ I was hooked on science fiction by the fantastic tales that appeared in the pulp magazines of the early 20th century. And it was a genre that I acquired my writing skills in the 1930s and 40s. එතකොට මමත් ඒවට ලියලා තමයි මගේ ලේඛන කුසලතාවය තියුණු කරගත්තේ කියලා ඔහු කියනවා. එතකොට දැන් ස්පේස් ට්‍රැවල් මේ විද්‍යා ප්‍රබන්ධ කතාවල මූලික සංකල්පයක්. ඒ කාලේ කියන්නේ 930 ගණන් වල 940 ගණන් වල ස්පේස් ට්‍රැවල් කියන එක විකාරයක් පිස්සන්ගේ වැඩක් හැටියටයි සැලකුණේ. සරසවිවල විද්වත් ආයතනවල ආණ්ඩුවල කිසිම කෙනෙක් මේක ගැන උනන්දුවක් ගත්තේ නැහැ. ඒක හෙලා දැක්කා. මේවා කරන්න බැරි වැඩ, මේවා මනෝවිකාර කියලා impossible කියලා තමයි කිව්වේ. තරුණ තරුණියන් ලාබාල සහ තරුණ වියේ අය තමයි ටික දෙනෙක් මේ impossible කියලා කියපු එක උනන්දුවක් ගත්තේ. and advocated it. උද්දේශනය කළේ. කොහොමද මේක කළේ? දැන්
ඔය කාලය කියන්නේ ලෝක යුද්ධ දෙක අතර කාලේ රොකට් එකක් හදන්න සරල ඒ විද්‍යාත්මක භෞතික විද්‍යා දැනුම ටෙක්ස්ට් බුක්ස් වල තිබුණා. ඒක එච්චර සංකීර්ණ දෙයක් නෙමෙයි. සයන්ස් කරන ඔබ ඒක හොඳට දන්නවා. එතකොට නමුත් මේවා ඉතාම ක්ෂුද්‍ර මට්ටමේ මයික්‍රෝ ස්කේල් එකේ මොඩල්ස් හැටියටවත් අත්හදා බලන්න උත්සාහ කළේ ඉඳහිට කෙනෙක් තමයි. ඉඳහිට ලාබාල තරුණ අයෙක් තමයි. දැන් ක්ලාක් සහ ඔහුගේ සහෝදර සහෝදරියනුත් මේ වගේ තමන්ගේ ගෙවත්තේ තමන්ගේ ෆාම් එකේ මේ වගේ මේ පොඩි රොකට් එක්ස්පෙරිමන්ට්ස් කළා. වෙනත් දෙමව්පියන් වගේ නෙමේ ක්ලාක්ගේ අම්මා මේවා කරන්න ඕන්ට ඉඩ දුන්නා. ඈ කිව්වේ හානියක් කරගන්න නැතුව තුවාලයක් කරගන්න නැතුව පරිස්සමෙන් ඕවා කරන්න කියලා විතරයි. එතකොට මේ වගේ පසු කාලෙක ඔහු දැනගත්තා මේ වගේ තමන් වගේ පුංචි රොකට් එක්ස්පෙරිමන්ට්ස් කරපු තරුණ තරුණියන් නැත්නම් ළමයින් ඉඳලා තියෙනවා ජර්මනියේ, රුසියාවේ, ඇමරිකාවේ ඔය 920 ගණන් 30 ගණන් 40 ගණන් වල. මේ අය තමයි රොකට් එක්ස්පෙරිමන්ට්ස් වලින් අතර වෙන්නේ නැතුව මේ ගැන වාද විවාද කරන්න, එකිනෙකා සමග තැපෑලෙන් නැත්නම් මුණ ගැහිලා අදහස් වමාරු කරන්න මේ විදිහට මේ බ්‍රේන් ස්ටෝමින් කරන්න හැකි හැම අවස්ථාවකම උත්සාහ ගත්තේ. මොකද වෙන කිසි කෙනෙක් මේවා ගැන මේ සැලකිල්ලක් නැහැ. ඒවා හෙලා දකින්න. මේවා මේ කාලයක් හන වැඩ කියලා තමයි කිව්වේ. ඔන්න ඔය කාලේ රොකට් පයනියර් ඇමරිකාවේ රොබර්ට් ගොඩාඩ් ඔහු භෞතික විද්‍යාඥයෙක් ඒ වගේම ඉංජිනේර් කෙනෙක්. ඔහු 920 ගණන් වල රොකට් එක්ස්පෙරිමන්ට්ස් සෑහෙන්න සිද්ධ කළා. තමන් ජීවත් වෙච්ච ප්‍රදේශයේ ඇමරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තේ. ඒ වගේම ඔහු පේටන්ට්ස් ගණනාවක් ලබා ගත්තා. විශාල සංඛ්‍යාවක් ලබා ගත්තා ඔහු පේටන්ට්ස්. එතකොට මේ රොකට් එක්ස්පෙරිමන්ට්ස් යම් තාක් දුරට ඔහු කරලා පෙන්නවා. මේ රොකට් ෆුවල්ස් වලින් රොකට් ඉග්නිෂන් ලබාගෙන යම් දුරකට යම් කිසි ප්‍රොජෙක්ටයිල් එකක් යවන්න පුළුවන් කියලා. හැබැයි ඒ කාලේ තිබුණු රොකට් ෆුවල් සහ තාක්ෂණය අනුව ඔහුට මහා ලොකු එක්ස්පෙරිමන්ට්ස් කරන්න හම්බුනේ නැහැ. ඒක ඔහුට සල්ලි තිබුණේ නැහැ. ඊළඟට අසල්වැසියෝ මේ අපේ මේ පිස්සෙක් ඉන්නවා මේ මිනිස්සයා අපේ මුළු නේබර්හුඩ් එකටම ගිනි තියන්නයි හදන්නේ මේ රොකට් පත්තු කරලා කියලා මේ උද්ඝෝෂණ කළා හිටන් ඒවත් නවත්තලා දැම්මා. අලුත් වැඩක් කරන්න ගියාම මිනිස්සුන්ට සිද්ධ වෙන දේවල්. ඒ විතරක්ද පත්තරවලිනුත් මේ මිනිහව හෙලා දැක්කා. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පවා බොහෝම අවඥා සහගතව ඔහුගේ රොකට් එක්ස්පෙරිමන්ට්ස් හෙලා දැක්කා. හැබැයි පස්සේ කාලෙක රොබර්ට් ගොඩාඩ් ලියලා කියලා තිබුණු ඔහුගේ පේපර්ස් ඔහුගේ නෝට්ස් ඇන් එක්ස්පෙරිමන්ට්ස් වලින් තමයි NASA එකේ බොහෝ දේවල් මුල් යුගයේ හදන්න ප්‍රයෝජන ගත්තේ. ඔහුගේ පේටන්ට්ස් පාවිච්චි කරන්න වුණා NASA එකට. ඔහුගේ ෆැමිලි එකට ඒ සඳහා රොයල්ටිස් ගෙව්වා පස්සේ ඔහු මැරුණා 1945 දී. එතකොට ඔහුගේ ෆැමිලි එකට ගෙව්වා. එතකොට නමුත් ඔහු ඒවා කිසි දෙයක් සැබෑ වෙනවා දකින්න හිටියේ නැහැ. නිව්යෝර්ක් ටයිම්ස් එකට සිද්ධ වුණා මේක මේ ජර්නලිසම් ඉතිහාසයේ ඉතාම ප්‍රකට සමාව ගැනීමක්. නිව්යෝර්ක් ටයිම්ස් එක 1920 එක්තරා දවසක මං කියවනේ අර බොහොම අවඥා සහගත විදියට කතුවැකියක් ලියලා මේ මිනිස්සයව පච්ච කරලා දැම්මා. ඊට අවුරුදු 50ක් විතර ගියාට පස්සේ 1969 ජූලි මාසේ 16 වෙනිදා අපලෝ ගගනගාමීන් හඳට යන්න පිටත් වෙන දවසේ මෙන්න නිව්යෝර්ක් ටයිම්ස් පත්තරේ සමාව අයදීමක් කරනවා. 1920 ජනවාරි 13 වෙනිදා අපි අපේ පුවත්පතේ ආචාර්ය රොබර්ට් ගොඩාඩ් ගැන දරුණු විදිහට නිර්දය විවේචනය කළා. නමුත් අපි දැන් දන්නවා ඔහු කියාපු දේවල් කරපු දේවල් ඉතාම වැදගත් සහ අදාළයි කියලා. අපි ඒ නිසා සමාව ආයදිනවා ඔහුට. The Times regrets the error කියලා. මේක ගිහිල්ලා බලන්න මේ ලින්ක් එකේ තියෙනවා මේ සම්පූර්ණ කතන්දරේ. දැන් මෙන්න මේ වගේ දේවල් සිද්ධ වුණා. ඉතින් ඒ වගේ
කෙනහිලිකං රිඩිකියුල් මැද්දේ තමයි ලාබාලය සහ අනිත් ටික දෙනෙක් මේ ස්පේස් ට්‍රැවල් කියන එක ඉස්සරහට ගෙනිච්චේ. බ්‍රිටිෂ් ඉන්ටර්ප්ලැනටරි සොසයිටි එක මම වැඩි විස්තර කරන්න යන්නේ නැහැ මොකද අපේ කාල වේලාවත් සීමිත හින්දා 1933 දී තරුණ තරුණියන් කීප දෙනෙක් ඒ කාලේ ඇත්තටම තරුණයෝ තමයි වැඩි තරුණියෝ කාන්තාව මේවට සම්බන්ධ වුණේ නැහැ. පසු කාලීනව හුඟක් සම්බන්ධ වුණා. මේ 1933 පටන් ගත්ත බ්‍රිටිෂ් ඉන්ටර්ප්ලැනටරි සොසයිටි කියන එක අද ලෝකයේ තියෙන පැරණිම ස්පේස් ඇඩ්වොකසි ඕගනයිසේෂන්. ඒක තමයි මුල් යුගයේ හුඟක් මේ පර්යේෂණ කරන්න, ඩිස්කස් කරන්න, එක්ස්පෙරිමන්ට්ස් කරන්න මුල් වුණේ. ප්‍රයිවට් එෆර්ට්. දැන් බලන්න ස්පේස් ට්‍රැවල් වල මුල දශක 3-4ක් මේ අදහස් ඔක්කොම ඉස්සරහට ගෙනාවේ තනිකර ප්‍රයිවට් සිටිසන්ස්ලා. ප්‍රයිවට් මනි, ප්‍රයිවට් ටයිම්. කිසිම ආණ්ඩුවක සමාගමක සම්බන්ධයක් දායකත්වයක් නැහැ. ඊට පස්සේ තමයි 1950 ගණන් වල තමයි ආණ්ඩු මේවට සම්බන්ධ වුණේ. මේ 1938 බ්‍රිටිෂ් ඉන්ටර්ප්ලැනටරි සොසයිටි එකේ මූලික මුල් යුගයේ රැස්වීමක ආරාධිත දේශකයෙක් සමග ඒ රැස්වීමට සහභාගී වෙච්ච ඒ පිරිසෙන් කීප දෙනෙක් මේ ලෝකයේ මුල්ම සයන්ස් ෆික්ෂන් කන්වෙන්ෂන් එක 1937 එංගලන්තේ ලීඩ්ස් නුවරට රැස් වුණා. මෙතන ක්ලාකුත් ඉන්නවා වමේ සිට දෙවැන්න. ඉතින් මෙන්න මේ එක පැත්තකින් ඇස්ට්‍රොනොටික්ස් ගැන බ්‍රිටිෂ් ඉන්ටර්ප්ලැනටරි සොසයිටි එක ඊට පස්සේ සයන්ස් ෆික්ෂන් වලින් ඒ සයන්ස් ෆික්ෂන් කමියුනිටි එක මේ දෙගොල්ලම යම් තැනකදී මුණ ගැහෙනවා. මේ ධාරාවන් දෙකම එකිනෙකට පෝෂණය කරනවා එකිනෙකා. එහෙම ඉස්සරහට ඇවිල්ලා තමයි මේ ස්පේස් ට්‍රැවල් ගැන early ideas ගොඩක් ඇඩ්වාන්ස් ලෙවල් එකට ඉස්සරහට ගෙනාවේ. උදාහරණ මෙන්න මේ ලින්ක් එකේ තියෙනවා මේ ප්‍රසන්ටේෂන් එක පස්සේ වෙලාවක බලන්න මම උදාහරණ දෙක තුනයි මෙතන ගන්නෙ. බ්‍රිටිෂ් ඉන්ටර්ප්ලැනටරි සොසයිටි එකේ early days වල මුල් යුගයේ ඔවුන් කතා බහ කළා ඔවුන් පරිකල්පනය කරපු දේවල් පස්සේ කාලෙක සැබෑ ස්පේස් ට්‍රැවල් වල බොහෝ දුරට ඊට සමාන්තර විදිහට තමයි සැබෑව සිද්ධ වුණේ. රියැලිටි එක සිද්ධ වුණේ. ඒකම තමයි ඔවුන් කියන්නේ BIS එකේ ටැග්ලයින් එක from imagination to reality. දැන් ඔය ලූනා landers and space suits. තව එකක්. දැන් space stations ගැන ඔවුන් විස්තරාත්මකව ඔවුන්ගේ detailed designs and discussions කළා. මේ 930 ගණන් වල 40 ගණන් වල ඊට පස්සේ මේ අපි අද දන්න ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන් එක පහුගිය අවුරුදු 20ක් ඉස්සර තිස්සේ ක්‍රියාත්මක වෙන ස්පේස් ස්ටේෂන් එක. එතකොට එක propulsion systems from imagination to reality. ඉතින් ඊට පස්සේ communication satellites. මේ communication satellites උත් 1945 දී මුල් වරට මේ සංකල්පය ආර්තර් ක්ලාක් විසින් එවකට ඔහුගේ වයස අවුරුදු 29යි. ඔහු මුල් වරට ඒක ඉදිරිපත් කරනවා. British Interplanetary Society BIS meetings වල ඒ ගැන කතා කළා. ඊට පස්සේ ඔහු ඒක ටෙක්නිකල් පේපර් එකක් හැටියට එක්තරා ජර්නල් එකකට Wireless World කියන ජර්නල් එකේ පළ කරනවා. ඊට අවුරුදු 20කට පස්සේ තමයි මුල්ම කමියුනිකේෂන් සැටලයිට් එක සැබෑවක් බවට පත් වෙන්නේ. ඉතින් ඒ ආකාරයේ බොහෝ දේවල් මුල් යුගයේ ඉමැජිනේෂන් හරහා තමයි මුලින්ම මතුවුනේ. මම 2010 එක් අවස්ථාවක් මට BIS එකේ හෙඩ්ක්වාටර්ස් වලට යන්නට අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාවේ ගත ඡායාරූපයක් ඔවුන්ගේ ඔෆිස් එකට ඇතුල් වෙන තැනම මේක තියෙනවා from imagination to reality. මේ ඒක ඇතුලේ ලයිබ්‍රරි එකේ ගත්ත එක්තරා ඡායාරූපයක්. 950 ගණන් වල space travel became a serious business. දෙවන ලෝක යුද්ධය ඉවර වුණාට පස්සේ ආණ්ඩු මේ ගැන උනන්දුවක් දක්වන්න ගත්තා. විශේෂයෙන්ම සෝවියට් දේශය සහ ඇමරිකාව කියන රටවල් දෙක දැවැන්ත විදිහට තරඟ කරන්න ගත්ත එකිනෙකා සමග මේ සීතල යුද්ධය cold war එක පටන් ගත්තා 1945න් පස්සේ. එතකොට ඒකේ එක ප්‍රබල පැතිකඩක් වුණේ ස්පේස් රේස් එක.
කවුද ඉස්සෙල්ලාම අභ්‍යවකාශ ජයග්‍රහණ අත් කරගන්නේ කියලා. ඒ අනුව මේ දෙන්නා මේ රටවල් දෙක විශාල වශයෙන් රාජ්‍ය අරමුදල් යොදවන්නට පටන් ගත්තා දැඩි ප්‍රමුඛතාවයක් දීලා ස්පේස් ට්‍රැවල් සම්බන්ධයෙන්. ඒ ගැන අපි දන්නවා ස්පේස් ඒජන්සිස් පිහිටෙව්වා. ස්පේස් දහස් ගණන් ස්පේස් සයන්ටිස්ලා ස්පේස් ටෙක්නොලොජිස්ලා ඔවුන්ගේ ඒජන්සිස් වල සේවයට බඳව ගත්තා. බිලියන්ස් of dollars ඒ සඳහා ආයෝජනය කළා මහජන මුදල්. ඒ අනුව මේ නොයෙක් ජයග්‍රහණ 957 මුල්ම ස්පේස් ඒජ් එක ආරම්භ වෙනවා 1957 ඔක්තෝබර් මාසේ 4 වෙනිදා. ඊට පස්සේ 1961 අප්‍රේල් මාසේ මුල්ම අජටාකාශගාමියා අභ්‍යවකාශගත වෙනවා. මේවා ඔබ දන්නවා මේවා අපි විස්තරාත්මකව කතා කරන්න අවශ්‍ය නැහැ. එතකොට මේ ඔහුගේ ඒ වීර චාරිකාවෙන් මාස කිහිපයකට පස්සේ ලංකාවට ගගාරින් ආපු අවස්ථාව දෙසැම්බර් මාසේ 1961 ඔහුව පිළිගන්නවා රත්මලාන ගුවන් තොටුපළේදී. ඒ කාලේ මේ එයාපෝට් එක රත්මලාන. ලංකාවට ගගාරින් ආපු වෙලාවේ මේ අභ්‍යවකාශ වීරයව පිළිගන්න දේශීය වීරයෙක් ඕන කියලා අදහසක් ආවා. ඉතින් ඒ කාලේ යුද්ධ වීරයෝ හිටියේ නෑ. ඒ කාලේ වීරයෙක් හැටියට හොයාගෙන යද්දී එවකට ආණ්ඩුව හොයාගත්තේ දියේ ගිලෙන්න යන ජීවිත කීපයක් බේරාගෙන ඒ දවස්වල ලොකු ප්‍රසිද්ධියට සහ ප්‍රණාමයට පත් වෙලා හිටිය තරුණියක් මැගලින් නෝන. ඒ අනුව මේ මැගලින් නෝන තමයි ගගාරීන්ව මල් දමක් පළඳවලා රත්මලාන ගුවන් තොටුපළේදී පිළිගත්තේ. ඒ සමග ඒ ඇමතිවරුන් ඒ කාලේ හිටපු දෙන්නෙකුත් දෙනෙකුත් මේ ඡායාරූපයේ ඉන්නවා. ඉතින් ඊට පස්සේ ගගාරීන් ලංකාවේ කොළඹ මහනුවර යාපනය විවිධ තැන්වල ගිහිල්ලා දින කීපයක් ගත කරනවා. ජනාදරයට ලක් වෙනවා. ඉතාම සුහද මිත්‍රශීලී චරිතයක් හැටියට ඔහු ලක්වැසියන්ට සිහිපත් කරන්න පුළුවන්. අද දක්වාත් ඔහු මුණ ගැහුණු අය ඉන්නවා. දැන් මැගිලින් නෝනා පවා තාම ඉන්නවා. 960 ගණන් වල මේ දැඩි තරඟයක් ඇමරිකාව සහ සෝවියට් දේශය අතර තියෙන කාලේ සයන්ස් ෆික්ෂන් ඔය තරගෙට එහා යමක් කරන්න පුළුවන් තියෙන්න ඕන නේද කියලා පරිකල්පනය කරනවා. ඇමරිකන් ටෙලිවිෂන් වල විනාඩියක් දෙන්න. ඇමරිකන් ටෙලිවිෂන් වල 1966 සැප්තැම්බරයේ ඉඳලා ස්ක්‍රීන් කරන්න ගත්ත ස්ටාර් ට්‍රෙක් කියන ටෙලිවිෂන් සීරීස් එකෙන් මේකට ලොකු තල්ලුවක් දුන්නා. ඒ කියන්නේ 23 වන සියවසේ අභ්‍යවකාශයේ සැරිසරන ස්පේස් ෂිප් එකක් USS Enterprise තමයි මේ කතාවේ ප්‍රධාන චරිතය. ඒ ස්පේස් ෂිප් එක සහ ඇගේ ක්‍රූ එක. එතකොට මේක යුටෝපියානු අනාගතයක් පිළිබඳව තමයි මෙතන තියෙන්නේ. කියන්නේ ඒ වෙනකොට ලෝකයේ මේ ජාතීන් හැටියට බෙදලා කුලල් කා ගැනීම අවසන්. ඔවුන් සාමූහිකව මානව සංහතිය හැටියට ලෝකයෙන් ඔබට ගිහිල්ලා අභ්‍යවකාශය ගවේෂණය කරන කතන්දරේ තමයි ස්ටාර් ට්‍රෙක් වල තියෙන්නේ. මේක ස්ටාර් වෝර්ස් වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. ස්ටාර් වෝර්ස් 1977 ඉඳලා දිගහැරෙන්නේ ඩිස්ටෝපියන් බොහොම මේ බිහිසුණු අනාගතයක් පිළිබඳව කතාවක්. ස්ටාර් ට්‍රෙක් වල තියෙන්නේ ඉතාම සුබවාදීව යුටෝපියානු විදිහට මානව සංහතිය සාමූහිකව අභ්‍යවකාශ ගවේෂණය හරහා දැනුම සහ විශ්වය පිළිබඳ අවබෝධය වැඩි කරන ගන්න හැටි. ඉතින් humans collaborate to explore space and meet alien civilizations. එතෙන්දී මේ සීතල යුද්ධයේ උච්චම අවස්ථාවේදී ස්ටාර් ට්‍රෙක් crew එකේ ඉන්නවා Americans ලා ඉන්නවා Russians, Chinese and other nationals working together. ඉතින් එන්නේ ඒ වගේ දෙයක් ඒ දවස්වල සයන්ස් ෆික්ෂන් දැක්කා. ඒක ටිකෙන් ටික අද වෙනකොට අපිට තාම එන්ටර්ප්‍රයිස් එකක් නෑ. හැබැයි ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන් එකේ යම් තරමකට ඒ
විෂන් එක ඒ ඉමැජිනේෂන් එක සැබෑවෙමින් තියෙනවා. අද ඒකේ ඉන්නවා එක එක නැෂනල්ස්ලා. ස්ටාර් ට්‍රෙක් එකේ USS එන්ටර්ප්‍රයිස් එක අද වෙනකොට ස්මිත්සෝනියන් එයාර් ඇන්ඩ් ස්පේස් මියුසියම් එකේ අර ස්ටාර් ට්‍රෙක් සඳහා යොදාගත්ත මේ මොඩල් එක මේක තමයි මේ USS එන්ටර්ප්‍රයිස් එකේ මොඩල් එක මේක අද අපලෝ රොකට් අපලෝ අභ්‍යවකාශ යාන ස්පේස් ෂටල් යාන මේ ආදී දේවල් තැන්පත් කරලා තියෙන ස්මිත්සෝනියන් ඒරෝස්පේස් මියුසියම් එක වොෂින්ටන් DC වල මේ කවදාවත් අභ්‍යවකාශයට නොගිය හැබැයි අභ්‍යවකාශයට යන්නට පරිකල්පනය සහ දැක්මක් විශාල වශයෙන් දුන්න මේ පුංචි එන්ටර්ප්‍රයිස් එකත් ඒ ප්‍රදර්ශන ශාලාවක තියෙනවා. මේ මං ඊට අවුරුදු කීපයකට කලින් වොෂින්ටන් DC වල ඔය මියුසියම් එකේදී ගත්ත ඡායාරූපය බලන්න. ඒ වගේ මියුසියම් එකක් පවා පරිකල්පනයෙන්ම මතුවුණු මෙවැනි යානාවකුත් අර Apollo and Space Shuttle සත්සේ ප්‍රදර්ශනයට තියලා තියෙනවා. 1969 දී මිනිස්සු හඳට යනවා. මීට අවුරුදු දැන් 50කට වැඩි. ඒකේ පොඩ්ඩක් මතක් කරන්නට ඕනේ මුලින්ම ස්පේස් ප්‍රෝග්‍රෑම් එකකට සම්බන්ධ වෙච්ච ලාංකිකයා හිටියෙත් Apollo ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙලා. ආචාර්ය සිරිල් පොන්නම්පෙරුම ලංකාවෙන් ගිහි වෙච්ච ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයෙක් බයෝකෙමිස්ට් කෙනෙක්. හඳෙන් ගෙනාපු පස්ගල් ගවේෂණය කරන ඒ ටීම් එකේ ප්‍රධානියා වුණේ සිරිල් පොන්නම්පෙරුම. එතකොට අපි ඊටාම ආඩම්බරයෙන් මේ දවස්වලත් ඔහු ගැන කතා වුණා මාධ්‍යවල. ඔහු ගැන අදත් අපි සිහිපත් කරනවා බොහොම ආඩම්බරයෙන්. ඒ වගේම තව පරම්පරා දෙක තුනක ලාංකිකයන්ට NASA එක ගැන ලොකු උනන්දුවක් ඇති වෙන්න එක හේතුවක් තමයි මේ සිරිල් පොන්නම්පෙරුම අපේ කොල්ලෙක්. ඔය NASA එකේ හඳ පස්ගල් පිරික්සන්න සම්බන්ධ වුණා නායකත්වය දුන්නා කියන ඔය මතකය. ඒ දවස්වල පත්තරවල ලොකුවට මේ ගැන සඳහන් වුණා. ඉතින් 70 ගණන් වල මුල්වරට අර collaboration in space මේ අභ්‍යවකාශයේ තරඟය වෙනුවට සහයෝගිතාවය මතුවෙන්න පටන් ගත්තා. Apollo Soyuz අභ්‍යවකාශ පූට්ටුව සිද්ධ වුණා 1975 ජූලි මාසයේ. සමහර විට ඔබ මේ ගැන කියවලා ඇති. එතකොට වෙන වෙනම ඇමරිකාවෙන් සහ රුසියාවෙන් නැත ඒ වකට සෝවියට් දේශයෙන් ලොන්ච් කරපු ස්පේස් ක්‍රාෆ්ට් දෙකක් Earth orbit එකේදී ඩොක් කරලා සාමූහිකව සහයෝගිතාවෙන් සහජීවනයෙන් ස්පේස් ඇක්ටිවිටීස් ගණනාවක් කරලා ආපහු වෙන වෙනම මහ පොළොවට පැමිණීමේ Apollo Soyuz ටෙස්ට් ප්‍රොජෙක්ට් එක. ඒක තමයි මේ ඒකෙන් පස්සේ තමයි ස්පේස් ස්ටේෂන් එකක් සාමූහිකව හදන්නට මේ ලෝකයේ රටවල් අභ්‍යවකාශ තරණය කරන රටවල් යොමු වුණේ. අද වෙනකොට දැන් මේ ලෝක එක දිහා බැලුවොත් රටවල් ගණනාවක් ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන් එකට ෆන්ඩ් කරනවා, ටෙක්නොලොජි කන්ට්‍රිබියුට් කරනවා, ඒකේ ක්‍රූ කන්ට්‍රිබියුට් කරනවා. එතකොට දැන් අවුරුදු 20කට වැඩි කාලයක් තිස්සේ එනකොටා ගන්න නැතුව සහයෝගයෙන් ස්පේස් ස්ටේෂන් එකේ මේ collaborative space activities කරගෙන යනවා. This is only the beginning. තව හුඟක් මේ වගේ collaborative ventures යන්නට පුළුවන්. හැබැයි මෙහෙම එකක් තියෙනවා. දැන් මෙතන චීනේ නෑ. චීනේ වෙනම හදනවා ස්පේස් ස්ටේෂන් එකක්. තමන්ගේම ස්පේස් ස්ටේෂන් එකක්. ඒක කොයිතාක් දුරට සාර්ථක වේද නැද්ද කියන එක අපිට දැම්ම කියන්න අමාරුයි. It's still under development. ඉතින් මේ නිසා සමහර විට ඉදිරියේදී ස්පේස් ස්ටේෂන්ස් දෙක තුනක් අභ්‍යවකාශයේ තියෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. As long as everybody plays by the same rules. මම ඒ rules ගැන ස්පේස් law එක ගැන තව ටිකක් තව ඉදිරියේදී කියන්නම්. දැන් ක්ලාක් මේ ගැන බොහෝ දේවල් තමන්ගේ ප්‍රබන්ධවල විතරක් නෙමෙයි තමන්ගේ science fact writing වලත් ලියලා තියෙනවා. දැන් ඔහු 1952 ලියපු එක තැනක කියනවා possibly 1,000 years from now only a small proportion of the human race will live upon the earth. And the sun's family may be much bigger than it is today. අනාගතයේදී ඉදිරි සියවස් වලදී වෙනත් ග්‍රහ ලෝකත්
ටිකෙන් ටික ජනාවාස බවට පත් කරලා මිනිසුන් මානවයන් මීට වඩා පුළුල්ව පැතිර ගිහිල්ලා සමහර විට අනාගතයේ යම් දවසක් එන්නට පුළුවනි මහ පොළවේ ඉන්නවාට වැඩි මහජන සංඛ්‍යාවක් මානවයන් සංඛ්‍යාවක් මහ පොළවෙන් පිට පෘථිවියෙන් ඔබ්බෙහි ජීවත් වෙන කාලයක් එන්නත් පුළුවන් කියලා. අපි ඉක්මනට යමු. අපේ කාල වේලාවත් සීමිත හින්දා මේ තමයි my favorite space photo. මේක අරගෙන දැන් අවුරුදු 50කටත් වැඩි. මේක ඇත්තටම ගන්නකොට මට මාස 6යි. 1966 මං උපන්නේ පෙබරවාරි මාසේ. මේක ගත්තේ Gemini 11 කියන American spacecraft එකකින් ඒ අවුරුද්දෙම සැප්තැම්බර් මාසේ. දැන් ඊට පස්සේ නොඑක් spacecraft වලින් space shuttle එකෙන් අරගෙන තියෙනවා මේ ශ්‍රී ලංකා from space. හැබැයි මේ තරම් ලස්සනට මේ තරම් මේ පැහැදිලිව මේ විදිහට ෆ්‍රේම් වෙච්ච ස්පේස් ෆොටෝ එකක් ලංකාවයි ඉන්දියාවයි තාමත් අරගෙන නැහැ. Believe me, I have been looking for and searching for a better photo. There isn't one yet. හැබැයි මේක ගත්තේ American space astronauts දෙන්නේ. කවදා හරි දවසක් එයිද? Will there be a Sri Lankan astronaut who looks down from Earth orbit and sees our island from space and captures it as a photo? එහෙම දවසක් එන්න ඕනේ. එහෙම දවසකදී සමහර විට ඔබ වන්නේක් ඒ better photo by Sri Lanka of Sri Lanka from space හසු කරගනිමි. අපි එහෙම දවසක් ළඟදීම ඒ කියන්නේ ඉදිරි දශක දෙක තුන තුල ඊට කලින් උදා වේවයි කියලා හිතමු. දැන් I'm beginning to wind down now. ඊට පස්සේ අපිට ටිකක් කතා කරන්න පුළුවනි. මම අර මුලදීත් කිව්වා වගේ මේ space exploration වලට technology අවශ්‍යයි, scientists ලා අවශ්‍යයි, engineers ලා අවශ්‍යයි. හැබැයි ඒ විතරක් මදි. වැඩියෙන් මානව ක්‍රියාකාරකම් Earth orbit එකේ සහ ඉන්න ඔබ්බෙහි සිද්ධ වෙනකොට මේ මිනිස් අපේ තියෙන සියලුම අභියෝගයන් ක්‍රියාකාරකම් ඒ Earth orbit and beyond වලත් සිද්ධ වෙනවා. එතකොට ඒ සඳහා space doctors ලා ඕනේ, space lawyers ලා, space managers ලා, logistics and other managers ලා මේ වගේ professions ගණනාවක් ඕන වෙනවා අනාගතයේ space exploration වලට. අභ්‍යවකාශ චාරිකාවලට හුදෙක් මේ scientist ලා විතරක් නෙමෙයි. ඉතින් ඒ හින්දා නොඑක් career paths වලින් space එකට යන්න පුළුවන්. ඒකයි මම මේ කියන්න උත්සාහ කරන්නේ. Let me ask my last question. මම අහන්නම් ප්‍රශ්නයක්. මේක මේ තියෙන චිත්‍රය නම් මේ ආටිස්ට් කෙනෙකුගේ imagination එක. දැන් මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද? Who owns outer space? කවුද අභ්‍යවකාශයේ අයිතිකාරයෝ? මෙන්න මේ ප්‍රශ්නේ ගැන ඔබ මොකද හිතන්නේ? chat එකෙන් හරි කමන්නේ. කවුද? Who owns outer space? Astronauts? නෑ. Astronauts යනවා එනවා. හැබැයි PDF දෙනවා බය වෙන්න. PDF එකක් මම එවනවා. මේ Who owns outer space? විශ්වය. The universe. නෑ එහෙම නෙමෙයි ඒ කියන්නේ. විශ්වය කියන එක සජීව දෙයක් නෙමෙයි අජීව දෙයක්නේ. දැන් අපි දන්න සජීව මානව රාජ්‍යයන් සහ සමාගම් වැනි ඒ වගේ ඒ සන්දර්භය තුළ who owns space? දැන් මෙතන එක උත්තර මට මම දකිනවා. All of us?
every living being, all beings, world's powerful countries නෑ. ඒ උත්තරේ නිවැරදි නෑ. The country which is going to capture is first නෑ. No one, no one කියන එකට වැඩිය වඩා නිවැරදි everyone කියන එක. හරි අපි බලමු මොකද්ද මේකේ නීතිමය තත්ත්වය. මොකද ජාත්‍යන්තර නීතිය අභ්‍යවකාශ all spaces around the universe හැමෝම එකේ කොටසක් නෑ මම මේ දාර්ශනික ප්‍රශ්න නෙමෙයි අහන්නේ මේක මම අහන්නේ මේ ලීගල් ප්‍රශ්නයක්. legally who owns outer space කියන එක. දාර්ශනිකව අපිට කියන්න පුළුවනි මේ විශ්වය තමයි අපිත් විශ්වයේ කොටසක් තමයි එහෙම කියලා ඒවා හරි. මම මේ අහන්නේ legally දැන් මේ space law කියලා එකක් පහුගිය අවුරුදු 50 තුල දියුණු වෙලා තියෙනවා ලෝකේ. That's another specialized area now. එතකොට දැන් අපි බලමු උත්තරේ. එතකොට දැන් මේ ස්පේස් ලෝවල එක වැදගත් ජාත්‍යන්තර සම්මුතියක් තමයි 1967. ඒ කියන්නේ හඳට මිනිසුන් ගොඩ බහින්නට අවුරුදු 2කට කලින් 1967 ලෝකයේ එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමෙන් outer space treaty කියලා එකක් සම්මත කරගත්තා. ඒක චීනය, රුසියාව, බ්‍රිතාන්‍ය, ඇමරිකාව ඇතුළු මේ අභ්‍යවකාශ ගවේෂණයේ නිරත වෙලා ඉන්න රටවල් හැම එකක්ම අත්සන් කළා. ඒක පටන් ගත්ත 1967 අවුරුද්දේම මාස කිහිපයක් ඇතුළත. ඒකේ කියන්නේ space should be considered the province of all humankind. समस्त मानव वर्गයාගේම හිමිකමක් උරුමයක් හැටියට අභ්‍යවකාශය සැලකිය යුතුයි. It is free for exploration by all states. ඕනෑම රටකට මේ ස්පේස් ගවේෂණය කරන්න පුළුවනි. හැබැයි කිසිම රටකට එහි හිමිකම් අයිතිවාසිකම් කියන්නට බෑ. මුලින් ගියා කියලා එහෙමත් නැත්නම් මුලින් කොඩියක් හිටෙව්වා කියලා එහෙමත් නැත්නම් මුලින් යානාවක් යවලා ගොඩ බස්සලා පාෂාණ කොටස් ගෙන්න ගත්තා කියලා වැඩිපුර අයිතිවාසිකම් කියන්න බෑ. ඒක හැමෝටම එක හා සමාන විදිහට අයිති සමස්ත මානව වර්ගයාගේ පොදු උරුමයක් කියන එක ලෝකයේ සියලුම අභ්‍යවකාශ තරණය කරන රටවල් පිළි අරගෙන තියෙනවා. මේ වෙනකොට මේ outer space treaty එක රටවල් 129ක් අත්සන් කරලා තියෙනවා. ඒක මේ සම්බන්ධීකරණය කරන්නේ මේ එක්සත් ජාතීන්ගේ තියෙනවා ඔස්ට්‍රියාවේ වියනා නුවර තමයි ඒ කාර්යාලය තියෙන්නේ UN Office for Outer Space Affairs. UN Office for Outer Space Affairs. දැන් මේකෙත් පොඩි ලාංකික සම්බන්ධයක් තියෙනවා. අවුරුදු ගාණක් තිස්සේ 980 ගණන් වල මේ කාර්යාලයේ ප්‍රධානියා වුණේ ලංකාවෙන් බිහි වූ අභ්‍යවකාශ නීතිඥවරයෙක් ස්පේස් ලෝයර් කෙනෙක් නන්දසිරි ජසෙන්තු ලියන Google කරලා බලන්න. එතකොට ඔහු තමයි මේ වියනාවේ තියෙන UN Office for Outer Space Affairs එකේ ප්‍රධානියා හැටියට කාලයක් කටයුතු කළේ. දැනටත් ඔහු International Society for Space Law කියන එකක සම්බන්ධයෙන් එහි උපදේශකයෙක් හැටියට වැඩ කරනවා. ඉතින් අන්න ඒ වගේ නීතිඥයෝ ඕන වෙනවා, ඉකොනොමිස්ට්ලා ඕන වෙනවා, ස්පේස් ඉකොනොමික්ස් ගැන කතා කරන්න සහ ඒවායේ මේ අවශ්‍ය දැනුම සහ ප්‍රක්ෂේපණ කරන්න මේ වගේ නොයෙක් කරිය පාස් තියෙනවා. ඉතින් අපි ස්පේස් කිව්වම ඒ නිසා නොයෙක් ආකාරයෙන් ඉදිරියේදී අභ්‍යවකාශ ගවේෂණය සහ අභ්‍යවකාශය මහ පොළොවේ ප්‍රශ්න විසඳන්නට මහ පොළොවේ අවශ්‍යතාවලට දායක කරගන්නට අපට නොයෙක් විභවයන් තියෙනවා. ඒ විභවයන් සියල්ල අපි හඹා යා හැකි අපට ඔබ වැනි තරුණ තරුණියන්ට. ඉතින් මම මෙතනින් නවත්තනවා. මේ මගේ ප්‍රියතම කාටූන් එකක් මං වෙනුවෙන්ම මේ ප්‍රකට අවන්ත ආටිගල කියන කාටූන් ශිල්පියා මීට අවුරුදු 2-3කට කලින්
මට තෑග්ගක් හැටියට ඔහු මගේ පාඨකයෙක්. ඔහු මා ලියන දේවල් අගය කරන කියවන පාඨකයෙක්. මට තෑග්ගක් හැටියට අවන්තාටිගල මාව ස්පේස් සූට් එකක දාලා හඳ උඩ හිටෝලා මට තෑග්ගක් හැටියට මේ කාටුන් එක එව්වා. ඉතින් මම බොහොම මගේ කලෙක්ෂන් එකේ බොහොම වැදගත්. මට මේක ෆ්‍රේම් කරලා තියෙනවා. ඇත්තටම ඔහු එව්වා ඒක මේ පොඩි ආර්ට් වර්ක් එකක් හැටියට. ඉතින් එහෙනම් අපි මම ස්ක්‍රීන් ෂෙයාරින් මෙතනින් නවත්තනවා. ඊට පස්සේ අපි ප්‍රශ්න ඔබට තියෙනවා නම් කමෙන්ට්ස් යමක් තියෙනවා නම් ටික වෙලාවක් ගත කරන්නට පුළුවන්. Back to you organizers. බොහොමත් ස්තුතියි දේශකතුමනි. ඉතින් මං හිතනවා නිසකමෙම හරවත් දේශනයට සම්බන්ධ වීමෙන් අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳ අභ්‍යවකාශ විද්‍යාව ඉතිහාසය පිළිබඳ අපි නොදන්න කණු රාශියක් අපේ දැනුමට එකතු කරගත්තා කියලා. සෙට් චපුර පළමු දේශනයට ඔබ වැනි සම්පත්දායකෙක් සම්බන්ධ කරගන්න හැකියවීම අප ලැබූ මහඟු භාග්‍යයක්. ඉතින් ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් කැප කරමින් මෙවත් රසවත් දේශනයක් ඉදිරිපත් කළ ඔබතුමාට නැවත වාරයක් අපගේ ගෞරවනීය ස්තුතිය. ඔයාලට දැන් ප්‍රශ්න තියෙනවා නම් අපේ දේශකතුමාගෙන් විමසලා දැනගන්න පුළුවන්. මයික් ඔන් කරලා හරි කමෙන්ට්ස් මගින් ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. ඔව්. chat එක දිහාත් මම බලාගෙන ඉන්නේ. දෙවිදියෙන් ඕන විදිහකින් අදහසක් ඇතියෙන් දක්වන්න. එහෙම නැත්නම් ප්‍රශ්නයක් අහන්න අවස්ථාව තියෙනවා. Can't we make a rocket station in Sri Lanka? මෙහෙමයි. දැන් එහෙම දෙයක් කරන්න ලොකු වියදමක් මේ ආයෝජනයක් කරන්න ඕන. එතකොට අපිට ඒ සඳහා ජාතික සම්පත් මේ රටේ එදිනදා ආර්ථිකයේ මූලික අවස්ථාවලටවත් සල්ලි නැතුව ඉන්න අවස්ථාවක නම් ඒ ගැන හිතන්නවත් බෑ. හැබැයි අපි කියමු මීට වැඩිය මේ හොඳ සුබදායක ආර්ථික තත්ත්වයක් තියෙන අවස්ථාවක වුණත් අපිට මොකද්ද ඒ වගේ දෙයකින් ගන්න පුළුවන් ආදායම? එහෙම නැත්නම් මේක ව්‍යාපාරික පැත්ත බිස්නස් සයිඩ් එක බලන්න වෙනවා. මොකද ඉන්දියාවේ ස්පේස් ලොන්ච් සෙන්ටර්ස් එකකට වැඩිය තියෙනවා. දෙක තුනක්ම තියෙනවා. ඊට පස්සේ අපේ කලාපේ චීනේ තියෙනවා. චීනේ ඉන්දියාවේ තියෙනවා. දැන් ඒ අය දෙගොල්ලොම කමර්ෂල් විදිහට, ඒ කියන්නේ ඒවා ආණ්ඩුව වලින් කරගෙන යන ස්පේස් ඒජන්සිස් උනාට ඒගොල්ලෝ කමර්ෂල් සැටලයිට්ස් ලොන්ච් කරනවා සල්ලි වලට ඒක ස්පේස් එකට ගිහිල්ලා මුදා හරින්න. එතකොට මේ ඉන්දියාවයි චීනයයි එක්ක අපිට තරඟ කරන්න පුළුවන්ද? බොහොම අමාරු වෙනවා. මොකද ඉන්දියාවයි චීනයයි අවුරුදු 50ක විතර තිස්සේ ඩෙවලොප් කරපු හොඳ well developed advanced space industries තියෙන හින්දා. How is chemistry used in space exploration? මෙහෙමයි, chemistry නැතුව space propulsion rocket fuels වල ඉඳලා space propulsion වලට chemistry knowledge එක ඉතාම අවශ්‍යයි. chemistry, physics, mathematics, engineering ඔය ඔක්කොම ටික අවශ්‍යයි spacecraft propulsion and ඒ අවශ්‍ය කරන ඒ කාර්යයන් වලට. ඊට අමතරව බයෝකෙමිස්ට්‍රි කියන ෆීල්ඩ් එක හුඟක් වැදගත්. විශේෂයෙන්ම අපි අඟහරු ලෝකයට නැත්නම් වෙනත් ග්‍රහලෝකවලට ගිහිල්ලා ඒ ග්‍රහලෝකවල තියෙන soil samples, rock samples analyze කරනකොට මේ ලෝකවල මයික්‍රෝබියල් මට්ටමේ, ක්ෂුද්‍ර ජීවී මට්ටමේ හෝ ජීවීන් ඉන්නවාද, හිම නැත්නම් ඊට කලකට ඉහත යම් ආකාරයක ජීවයක් පැවතියා නම් ඒවායේ traces ඉතුරු වෙලා තියෙනවද? ඒ වගේ දේවල් කරද්දී බයෝකෙමිකල් ඇනාලිසිස් හුඟක් ප්‍රයෝජනවත්. ඉතින් කෙමිස්ට්‍රි ස්පේස් වල ඉතා වැදගත් කම්පෝනන්ට් එකක්. ප්‍රොපල්ෂන් පැත්තෙන් බැලුවත්, එහෙම නැත්නම් alien life exploration ගැන බැලුවත් නොඑක් පැතිවලින් කෙමිස්ට්‍රි කළොත් ස්පේස් එකට යන්න පාත්වේස් දෙක තුනක් තියෙනවා. තව බලමු අපිට තව ප්‍රශ්න එනවා. What is the exact force which makes the earth rotate around itself? It can't be the sun's gravity, cause gravity is the force which pulls something towards.
ඒක ටිකක් celestial mechanics ගැන වෙනම අපිට ටිකක් විස්තර කරන්න වෙනවා මේක ඒ සඳහා සුදුසු අවස්ථාව නෙමෙයි කියලා මම හිතනවා. දැන් celestial mechanics ගැන මූලික වශයෙන් visually animation එක කියා දෙන NASA websites වල තියෙනවා. NASA for children, NASA for youth, European Space Agency එකෙත් තියෙනවා. පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. එතකොට ඒ වයින් මේ ඔබේ මෙවැනි ප්‍රශ්න basic space travel and space and astronomy පිළිබඳ දැනුම අද වෙනකොට හුඟක් රසවත් විදිහට කෙටි videos වලින් කෙටි animations වලින් web එකේ හොයාගන්න පුළුවන්. Search for it and see. Can we venture into other dimensions? ඒක ටිකක් metaphysical විදිහ ප්‍රශ්නයක්. අපි දැනට දන්න මාන වලින් එහාට යන්න පුළුවන්ද? science fiction කතන්දර වල නම් එහෙම විටින් විට යනවා. තාම science fact වල in reality තාම එහෙම යන්න හැකියාව හදාගෙන නැහැ. බෑ කියන්න බෑ. nothing is impossible. යමක් බෑයි කියන්න හොඳ නැහැ. නමුත් මේ දක්වා භෞතික විද්‍යාවට පුළුවන් වෙලා නැහැ. ඒ ගැන ස්ටඩි කරනවා. සෑහෙන්න quantum mechanics වල හැම ස්ටඩි කරනවා advanced level එකකින්. Can we venture into other space? දැන් මේ තව messages එනවා අපි බලමු. How is chemistry used in එකම answer කළා. NASA එකේ ලංකාවේ astronauts ලා නැද්ද? නැහැ. astronauts ලා දැන් NASA කියන්නේ American Space Agency එක. ඒක මේ ලෝක Space Agency එකක් නෙමෙයි. මේ ලංකාවේ තියෙන එක දුර්මතයක් තමයි මේ NASA එක ලෝකය වෙනුවෙන් අභ්‍යවකාශයට යනවා කියලා. එහෙම එකක් නැහැ. NASA කියන්නේ American මහ ජනතාවගේ මුදල් වලින් බදු මුදල් වලින් පවත්වාගෙන යන ඇමරිකානු ජාතික අභ්‍යවකාශ ඒජන්සිය. ඒ වගේ ඒජන්සිස් දැන් තියෙනවා. ඉන්දියාවේ තියෙනවා ISRO එක. එතකොට චීනයේ තියෙනවා Chinese Space Agency එක, ජපානයේ තියෙනවා Japanese Space Agency එක, European countries එකතු වෙලා හිටන් European Space Agency එක හදාගෙන තියෙනවා ඒ ආදි වශයෙන්. එතකොට NASA එකේ ඉන්නේ American astronauts ලා. ඒ ඇරෙන්න NASA එකත් එක්ක නැත්නම් American ආණ්ඩුවත් එක්ක සමීප රටවල astronauts ලා NASA හරහා Earth orbit එකට යැවීමේ ප්‍රෝග්‍රෑම් එකක් තිබුණා මේ space shuttle එක ක්‍රියාත්මක වෙන කාලේ. ඒ කියන්නේ 1981 ඉඳලා අවුරුදු ගානක් තිස්සේ space shuttles operate කළානේ missions ගානක්. දැන් space shuttles ටික විශ්‍රාම යවලා. එතකොට ඔය space shuttles operation කරන කාලේ friendly countries වල astronauts ලා කීප දෙනෙක් අර මේ gesture of friendship මේ space diplomacy කියලා එකක් ලෝකේ ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ space එකට යාමේ මේ හැකියාව තියෙන රටවල් manned exploration, manned human space travel වගේම මේ unmanned space travel capability එක තියෙන රටවල් වෙන රටවලට තමන්ගේ ඒ space services ලබා දීම තමන්ගේ ඒ space diplomacy ඒක ස්පේස් පිළිබඳව රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ ප්‍රවර්ධනයක් ඒ සමහර රටවල් කරනවා. මේක ඇමරිකාවත් කරනවා. අද වෙනකොට රුසියාව කරනවා. ඉන්දියාව කරනවා. චීනය කරනවා. දැන් ඉන්දියාව උදාහරණයකට 2013 මට මතක හැටියට South Asian satellite එකක් උඩුගුවන් ගත කළා. Indian satellite එකක් කිව්ව සාක් ඕනම සාක් රටකට මේකට broadcasting and telecommunication services සාක් කලාපීය රටවල් වලට අපි මේ South Asian satellite එකේ services නොමිලේ ලබා දෙනවා කියලා. දැන් ඒ වගේ ඒක Indian space diplomacy එකේ එක පියවරක්. දැන් ඒ වගේ space shuttle එක තියෙන කාලේ Indian astronauts ලා මේ සමහර European astronauts ලා හැම අරන් ගියා. ඒ වුණත් ලංකාවේ තාම එහෙම chance එකක් හම්බෙලා නැහැ. In training
NASA එකේ ඉන්නේ සාමාන්‍යයෙන් American citizensලා American nationalsලා විතරයි. ඉඳහිට ඔය මිත්‍ර රටකින් අර space diplomacy එකක් හැටියට අරන් ගියොත් මිස ඉඳහිට. If we need to join NASA, where can we start? Good question. Start by studying space related subject. Space වලට අදාළ වැදගත් විද්‍යා හෝ ආර්ථික විද්‍යා හෝ නීති හෝ ක්ෂේත්‍රයක හොඳට මුල් උපාධිය අරගෙන දෙවනි උපාධිය පශ්චාත් උපාධි මට්ටමේදී ඒක ස්පේස් වලට රිලේට් කරලා අපි කිව්වොත් ස්පේස් මෙඩිසින් ගැන ස්පෙෂලායිස් කරන්න අය ඉන්නවා ස්පේස් ලෝ ගැන ස්පෙෂලායිස් කරන්න අය ඉන්නවා දැන් ස්පේස් ඉන්ජිනියරින් aerospace engineering satellite related technologies ඒ වගේ නොයෙක් පළවෙනි උපාධියෙන් පස්සේ තමයි ස්පෙෂලයිසේෂන් එකේදී තමයි අර ස්පේස් වලට යම්කිසි ලින්ක් එකක් රිලේෂන් රෙලවන්ස් එකක් හදාගන්න. එහෙම හදාගත්තත් NASA එකට යන්න ඉතාම තරඟකාරී. ඒ NASA එකට ගන්නේ ලෝකයේ හොඳම මොළ හොඳම දක්ෂතම පුද්ගලයන්. එතකොට ඒක තියෙන මේ සුවිශේෂී භාවය තමයි රුසියන් ස්පේස් ඒජන්සි එක විදේශකයන්ව ගන්නේ නැහැ. චයිනීස් ස්පේස් ඒජන්සි එක විදේශකයන්ව ගන්නේ නැහැ. ඉන්දියන් ස්පේස් ඒජන්සි එකත් ඉතාම කලාතුරකින් තමයි විදේශකයෙක්ව තමන්ගේ කාර්ය මණ්ඩලයට බඳව ගන්නේ. යුරෝපියන් ස්පේස් ඒජන්සි එකයි NASA එකයි ජැපනීස් ස්පේස් ඒජන්සි එකයි කියන ඔය තුන තමයි මන් දන්න තරමට ඉඳහිට හෝ හොඳ හපන් සමත් විදේශකයන්ව තමන්ගේ ටීම් එකට එකතු කරගන්න. එතකොට NASA වෙන්න පුළුවනි, ESA වෙන්න පුළුවනි, ජැපනීස් ස්පේස් ඒජන්සි වෙන්න පුළුවනි. ඔය තුනේම ලංකාවෙන් ගිය දක්ෂයෝ ටික දෙනෙක් ඉන්නවා. සමහරු ඉංජිනියර්ස්ලා සමහරු බයෝමෙඩිකල් බයෝකෙමිස්ට්‍රි පැත්තෙන් ස්පෙෂලයිස් කරපු අය තවත් සමහරු මේ ෆිසිකල් සයන්සස් and material sciences එතකොට නැනෝ ටෙක්නෝලොජි වගේ ඒ එක ටෙක්නෝලොජි ෆීල්ඩ්ස් වලින් ස්පෙෂලයිස් කරපු අය කොහොම හරි ඒ කරියර් පාස් වලින් මේ ඔය කියාපු ස්පේස් ඒජන්සිස් තුනට සම්බන්ධ වෙන්න අවස්ථාව ඉඳහිට පෑදෙනවා. ඒක ඉතින් partly persistence ඒක try කළා ඉලක්කගතව යම් කිසි ආකාරයකින් ඒක හඹාගෙන යන්න ඕනේ. ඒ සඳහා openings තියෙන්න ඕනේ. ඒ සඳහා මේ you have to be in the right place at the right time වෙන්නත් ඕනේ. ඒක සිස්ටම් නැත්නම් වැඩක් නැහැ. ඉතින් ඒ වගේ ෆැක්ටර්ස් කීපයක් එකට එකතු වෙන්න ඕනේ. sorry ගොඩක් messages එනවා. එකින් එකට උත්තර දෙන්න. Can we buy stones of moon? නෑ. moon rocks and moon stones නැත්නම් moon samples විකුණන්නේ නෑ. ඒවා ලෝකයේ අපලෝ මිෂන්ස් වලින් ගෙනාවා කිලෝග්‍රෑම් 300 ගාන. ඒවා ලෝකයේ විවිධ රටවලට තෑගි හැටියට දුන්නා. දැන් ලංකාවේ කොළඹ නැත්නම් නැෂනල් මියුසියම් එකටත් පුංචි සාම්පල් එකක් ඒ දවස්වල NASA එකෙන් තෑගි කළා. හැබැයි දැන් වෙනකොට ඒක වෙච්ච දෙයක් නෑ. මම පහුගිය දවස්වල නෙමෙයි දැන් කාලෙකට ඉස්සර මේක ගිහිලා විපරම් කරලා බැලුවා. ඉන්වෙන්ටරි එකෙත් නෑ මොන වුණාද දන්නේ. කවුරු හරි ගෙදර ගෙනියලා. ඉතින් ඔන්න ඔයගේ දේවලුත් වෙනවා. නමුත් not available for sale. එහෙම තියෙනවා නම් if it is කවුරු හරි වෙබ් එකේ හරි විකුණනවා නම් ඒක ඇත්තටම authentic moon rock sample එකක් විය නොහැකි පරිස්සමෙන්. සල්ලි දීලා නම් ගන්න එපා. Where are the good space related books in recent history? Lots, but in English. So you need to develop English proficiency if you want a career in space related fields. Can we buy
බ්ලැක් හෝල්ස් ගැන කතා කරන එකත් ටිකක් විස්තරාත්මකව දැන් මේ අද දවසේ තියෙන විෂය පතෙන් ටිකක් එහාට sorry Sri Lanka has signed the outer space treaty ඔව් ඒක ඇත්ත. Can we use nuclear power to accelerate rockets in space? ඔව් පොළවේ ඉඳලා launch කරන එකට නෙමෙයි once in earth orbit ඉඳලා deep space වලට යන්නට nuclear powered propulsion යොදා ගන්න පුළුවන් කියන එක අවුරුදු 60කට 70කට කලින් British Interplanetary Society එකේ මේ detailed designs තියෙනවා. තාම මේක හදලා නැහැ කවුරුත්. ඒක ටිකක් සංකීර්ණ බාරදූර වැඩක්. ඒක හදන්න ඕනේ Earth orbit එකේ launch කරන්න ඕනේ orbit එකේ ඉඳලා මිස මේ මහ පොළවේ ඉඳලා පෘථිවියේ ඉඳලා නෙමෙයි. හැබැයි එළඹෙන දශකවල මේ deep space missions යන්න nuclear propelled spacecraft නිර්මාණය වේවි. ඒ ගැන මේ detailed studies කරලා තියෙනවා. Project Orion කියලා හිතන් Google කරලා බලන්න. Project Orion Google කරලා බලන්න. දැන් ඒක අවුරුදු ගානක ඉඳලා කතා වෙන දෙයක්. Science fiction වලින් science fact වලට ඇවිල්ලා දැන් designs තියෙනවා. blueprints පවා තියෙනවා. ඒක හදන්න තරම් අර මේ ලොකු investment එකක් තමයි තාම ගිහින් නැත්තේ. parallel worlds තියෙනවද නැද්ද කියලා science fiction වල නම් කියනවා කියලා තාම no evidence of that. Can we do time travel? Again, I'd love to travel through time. තාම කවුරුත් එහෙම ප්‍රායෝගිකව ඒ හැකියාව ලබාගෙන නැහැ. It is on the wish list of things that humans would like to do. Time travel, කාලතරණය. Is the universe a simulation? සමහරු එහෙම කියනවා. සමහරු කියනවා මේ මුළු යුනිවර්ස් එකම කවුරුන් හෝ කරන සිමියුලේෂන් එකක් කියලා. ඉතින් මේ සිමියුලේෂන් එක තුල ඉපදිලා ජීවත් වෙලා මිය යන අපිට ඒක එහෙමද නැද්ද කියලා හරියටම කියන්න බෑ. මොකද මේ සිමියුලේෂන් එකෙන් එළියට අත්දැකීමක් සංවේදනයක් අපිට නැති හින්දා. could be, who knows. මේ වගේ දේවල් වලට උත්තර හරි නිශ්චිත උත්තර නැහැ. Is time traveling possible? Maybe, we don't know yet. Space වැඩවලට join වෙන්න ආසයි. ගොඩක්ම කැමති rocket හදන එක නෙමෙයි අද කාලේ space travel කියන්නේ. Rocket is a most inefficient way of going to space. rocket එක කියන්නේ ඉතා විශාල ඉන්ධන ප්‍රමාණයක් දහනය කළා ඉතාම අකාර්යක්ෂම ඉතාම වියදම් අධික විදිහට Earth orbit එකට යන්න උපකාර වෙන බොහොම primitive technology එකක්. ඉන් එහාට ගිහිල්ලා වෙන වඩා efficient විදිහට වඩා economical විදිහට space orbit එකට Earth orbit එකට යන්න පුළුවන් concepts තියෙනවා. Space elevator එක අභ්‍යවකාශ සෝපානය ගැන ඔබ ගිහිල්ලා කියවලා බලන්න. Space elevator is an elegant idea which is completely doing away with the rocket. Space elevator ගැන initial prototypes experiments දැනට serious space agencies වල කරනවා. NASA එක, ESA එක and Japanese space agency එක. සමහර විට Chinese වත් කරනවා ඇති. Space elevator Google කරලා පොඩ්ඩක් කියවලා බලන්න. Rocket is not the future of space travel. It's a past of the space travel. We are still stuck with it, but the sooner we phase that out, the better. නැවත සඳ ගමනක් සංවිධානය කරන්නේ නැති තාක්ෂණය අතිනේ දුවනක් තියෙනවා. මෙහෙමයි සඳ ගමන් වලට ඉතා විශාල වියදමක් දරන්න සිද්ධ වුණා. අපලෝ වැඩ පිළිවෙලට විතරක් ඩොලර් බිලියන ඒ කාලේ ඩොලර් බිලියන 25ක්. අද වෙනකොට නම් ඒක ඒ වගේ කීප ගුණයක් අද ඩොලර්ස් වලින්. ඉතින් මේ නිසා ඒ වියදම දරා ගන්න අමාරුයි. ඒක ඒ කාලේ
මේ සෝවියට් දේශයත් එක්ක තරඟ කිරීමේදී තරඟයට වියදම් කරගෙන ගියාට ඇමරිකාවට පවා ඒක දිගටම පවත්වා ගන්න බැරි වුණා. ඉතින් ඒකයි හදට යන්න ආයිත් ඕනකම තියෙනවා. දැන් කවදා හරි ඉදිරි අවුරුදු වල යයි. නමුත් ඒ සඳහා වියදම හොයාගන්න බැරුව තමයි අද ඉන්නේ. Why is NASA so popular than other space agencies? ඒකට හේතු දෙක තුනක් තියෙනවා. ඒකට එක ප්‍රධාන හේතුවක් තමයි NASA එක 1958 පිහිටවන්නේ. ඒ පිහිටවපු දවසේ ඉඳලම NASA එක බොහොම ප්‍රගතිශීලී ඉදිරිගාමී තීරණයක් ගත්තා. ස්පේස් වලින් ගේන ෆෝටෝග්‍රාෆ්ස්, ස්පේස් වලින් ගේන සියලුම ඉමේජස් කොපිරයිට්ස් කිසිම එකක් සීමා නොකර ඕනම කෙනෙකුට පාවිච්චි කරන්න ඉඩ දෙනවා කියලා. ඒ හින්දා තමයි මේ Earth from space, ඊට පස්සේ moon, ඊට පස්සේ planets from various planetary missions like Voyager and later missions, මේ ඔක්කොම images දසදහස් ගණනක් පුළුල්ව පාසල්වල, සරසවිවල, පොත්වල, සංග්‍රහවල, පත්තරවල, වෙබ් එකේ ඕනම තැනක පාවිච්චි කරන්න. ඒගොල්ලෝ කියනවා පුළුවන් නම් NASA image කියලා කියන්න. එහෙම නැතත් කමන්නේ පාවිච්චි කරන්න නඩු දාන්නේ නැහැ. copyrights restrictions නැහැ. මුකුත් නැහැ. ඔය ඒක හින්දාමත් සෑහෙන NASA එකේ space missions ගැන ජන අවධානය වැඩි. ඒ හරහා ලැබෙන ජනප්‍රියත්වයත් වැඩි. දැන් European Space Agency එක සහ අනිත් රටවල space agencies තමන්ගේ images හරි restricted. පාවිච්චි කරන්න කොන්දේසි තියෙනවා. ඒ කොන්දේසි නොතකා පාවිච්චි කළොත් මේ තර්ජනය කරනවා, නඩු දානවලු. කොන්දේසි ගොඩයි. මේ වගේ දෙයක් මානව සංහතියේ පොදු දායාදයක් ගවේෂණය කරන්න ගිහිල්ලා ගන්න ඡායාරූප මානව සංහතියටම පොදුවේ බෙදාගත යුතුයි කියන ඒ සංකල්පය NASA එක මුල ඉඳලම ප්‍රගුණ කරලා තියෙනවා. මම හිතන්නේ NASA වල එක ප්‍රධාන හේතුවක් ජනප්‍රියත්වයට ඔන්න ඔය open no copyrights policy එක space images වල. No, it's not possible to land on the sun අපේ සූර්යයාට කිට්ටු වෙන්නවත් බෑ. ඒ තරම් අධික උෂ්ණත්වය නිසා අපි දන්න කිසිම මටීරියල් එකක් ඒකට ලං වෙන්නවත් බෑ. ඊට කලින් උණු වෙලා විනාශ වෙලා යනවා. ඒ නිසා it is not possible with the materials and technologies we know of. මේ සූර්යයා වැනි තාරකාවකට සමීප වෙන්නට යම් දුරකට එහා සමීප වෙන්නට බෑ. ඒක අතිශයින්ම හානිකරයි. Faster than light speed, someday it may be possible. I don't know. සමහර දේවල් තාම අපි දන්නේ නැහැ. අපි නොදන්න දේ බොහෝ තියෙනවා. සමහර දේවල් හොයාගෙන යනවා. සමහර දේවල් වල limits හොයාගන්න ඒවත් limits push කරගෙන යන්නත් ඕනේ. What kind of qualification do you become to an astrochemist? ඉස්සල්ලා හොඳ chemistry basic degree එකක් ගන්න. ඊට පස්සේ biochemistry නැත්තං materials chemistry වගේ field එකක් post graduate level එකෙන් specialize කරන්න. ඊට පස්සේ space related fields ගැන chemical research කරන්න. ඒ research මොනවද කියන එක කාලෙන් කාලයට තමන් ඉන්න රටෙන් රටට university එකකින් university එකට වෙනස් වෙන්න පුළුවනි. දැන් ලංකාවේ ඉඳගෙන හැබැයි කරන්න පුළුවන් දේ සීමිතයි. ඒක තමයි ජපානයට යනවා අපේ සමහර තරුණ විද්‍යාඥයෝ. එහෙමත් නැත්නම් යුරෝපයට යනවා. කැනඩාවට, ඇමරිකාවට යනවා. space related careers pursue කරන්න. මොකද ලංකාවේ ඉඳලා ගන්න පුළුවන් advance knowledge එක සහ advance research experience එක හරි සීමිත නිසා. ලංකාවේ NASA වගේ එකක් හදන්නේ නැත්තේ මොකද?
හදන්න ලංකාවට අවශ්‍ය කරන මේ දැවැන්ත ආයෝජනය කරන්න බෑ. ඒ කරන්න අවශ්‍යත් නෑ. මම කියන්නේ හැම රටම තමන්ගේ ජාතික ස්පේස් ඒජන්සිස් බිහි කළ යුතු නෑ. විශේෂයෙන්ම ස්පේස් වලට යවන්න හැකියාව ලබා ගන්න ඉතා විශාල ආයෝජනයක් අවශ්‍යයි. ඒ වෙනුවට අපි කළ යුත්තේ අපේ කලාපයේ ජපානය, චීනය, ඉන්දියාව ලෝකේ හොඳම ස්පේස් ප්‍රෝග්‍රෑම්ස් 3ක් දැන් තියෙනවා මේ අපේ මේ ඔය රටවල් තුනේ, ආසියානු රටවල් තුනේ. ඔය රටවල් තුනත් එක්කම අපි සහයෝගයෙන් වැඩ කරන්න ඕන අපි පුංචි රටක් විදියට. එතකොට අපිට ඔබට මතක ඇති ලංකාවේ ඩිසයින් ලංකාවේ ස්පේස් රිසර්චර්ස්ලාත් සම්බන්ධ වෙච්ච මයික්‍රෝ සැටලයිට් එකක්. ඒ කියන්නේ කිලෝග්‍රෑම් 10ට අඩු සැටලයිට් එකකට තමයි මයික්‍රෝ සැටලයිට් කියන්නේ. එහෙම මයික්‍රෝ සැටලයිට් එකක් මේ රාවණා 1 කියලා මීට අවුරුදු 3කට කලින් ඩිසයින් කළා, ලොන්ච් කළා ජපනීස් කොලැබොරේෂන් එකකින්. එතකොට මේ ජපනීස් ස්පේස් ඒජන්සි එකත් එක්ක අපිට වැඩ කරන්න පුළුවන් තව. ඉන්දියන් ISRO, Indian Space Research Organization සහ Chinese Space Agency එක. දැන් මේ වගේ අයත් එක්ක අපේ විද්‍යාඥයෝ අපේ ස්පේස් ප්‍රොෆෙෂනල්ස්ලා ට්‍රේන් කරන්න, ඔවුන් සමග කොලැබොරේටිව් රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කරන්න ගියොත් අපිට මේ ලොකු මහජන මුදල්, අපේ මහජන මුදල්, සීමිත මුදල් ආයෝජනය නොකර අපට පුළුවන් අපේ ස්පේස් කැපැසිටි එක, නැෂනල් ස්පේස් කැපැසිටි එකයි අපිට ඩෙවලොප් කරගන්න ඕන. අපිට මේ මහ ලොකු ඒජන්සි අටව ගන්න එක නෙමෙයි. අපි හිතන්න ඕන ස්පේස් බෙනිෆිට්ස් අපි කොහොමද ගන්න. පුළුවන් තරම් සීමිත ආයෝජනයක් අපේ මානව සම්පත් වලට කරලා ඒ මානව සම්පත් හරහා අපි කොහොමද නව දැනුම, නව තාක්ෂණය, ලංකාවේ අවශ්‍යතාවලට, ලංකාවේ ප්‍රොබ්ලම් සොල්විං වලට කොහොමද අපි ලබා ගන්න කියලා. ලංකාවේ තියෙන සබා සම්පත් පරිහරණයට, පාරිසරික ගැටලු වලට විසඳන්න, ඉඩම් කළමනාකරණයට, නොයෙක් දේවල් වලට අද ස්පේස් ටෙක්නොලොජිස් වලින් සොලියුෂන්ස් තියෙනවා. රිමෝට් සෙන්සිං වෙන්න පුළුවනි. ලංකාවේ environmental monitoring, environmental quality monitoring වෙන්න පුළුවනි. බොහොම දේවල් කරන්න පුළුවන් ස්පේස් ඉමේජස් වලින්, ස්පේස් ටෙක්නොලොජිස් නැනවත් විදිහට පාවිච්චි කරලා. එතකොට ඒ සඳහා ඉන්දියන්, චයිනීස්, ජපනීස් ඔය තුන. මොකද ඒගොල්ලන්ගේ සැටලයිට්ස් තමයි අපේ ඉන්දියන් ඕෂන් ඒරියා එකේ කවරේජ් එක තියෙන්නේ. NASA එකයි ESA එකයි එක්කත් වැඩ කළාට ප්‍රශ්නයක් නැහැ පුළුවන් අවස්ථාවලදී. හැබැයි ඉන්දියන් ඕෂන් ඒෂියා ෆෝකස් එක, ෆුට්ප්‍රින්ට් එක තියෙන ස්පේස් ඒජන්සිස් තුන තමයි අපේ ප්‍රමුඛත්වයේ යෙදිය යුත්තේ. Too many questions are coming. I'm sorry. Was moon landing fake? I'm not even going to answer that stupid question. What do you think of SpaceX company? Well, දැන් අවුරුදු 60ක් විතර අභ්‍යවකාශ යුගයේ ආණ්ඩු වලින් තමයි ආයෝජනය කළේ. දැන් ආයෙත් අර මං කිව්වනේ 1950ට කලින් පෞද්ගලික පුරවැසියෝ තමයි ස්පේස් ගැන කතා කළේ, උනන්දු වුණේ, පර්යේෂණ ගවේෂණ කළේ. ඊට පස්සේ 1950 ඉඳලා 2010 විතර වෙනකන් තනිකරම වගේ රාජ්‍ය ආයෝජනය, ආණ්ඩු තමයි මහජන මුදල් යොදවුවේ විශාල වශයෙන්. 2010 විතර ඉඳන් ප්‍රයිවට් එන්ටර්ප්‍රයිස් ආයිත් ස්පේස් සඳහා ටික ආයෝජනය කරනවා තමන්ගේ පෞද්ගලික මුදල්. ඒක හොඳයි. SpaceX, Virgin Atlantic, මේ වගේ Virgin Galactic, ඒ වගේ සමාගම් ඒ පෞද්ගලික ස්පේස් exploration by private enterprises. හැබැයි ඒ අය regulate වෙන්න ඕන, නියාමනය කරන්නට ඕනේ. පෞද්ගලික ප්‍රාග්ධනය මේ වගේ ක්ෂේත්‍රයකට ආවට කමක් නැහැ. ඒ හරහා වැඩිපුර අවස්ථා උදා වෙනවා. හැබැයි නිශ්චිත නියාමනයක්, regulation එකක් කරන්න අවශ්‍යයි ආණ්ඩු විසින්. Can pilots join
NASA pilots කියන්නේ ඉතින් astronauts ලනේ NASA එකට ඉන්නේ. American පුරවැසියන් නොවන අයට එහෙම ගිහිල්ලා astronauts ලා හැටියට join වෙන්න බෑ. Can I be a doctor and astronaut too? Yes, mission specialist. The mission specialist ලා හැටියට එක එක ක්ෂේත්‍රවල ස්පෙෂලයිස් කරපු අය තමන්ගේ ස්පෙෂලයිසේෂන් එක අරගෙන එක්ස්පෙරිමන්ට්ස් ප්‍රපෝස් කළා ස්පේස් ස්ටේෂන් එකට යනවා. දැන් ස්පේස් ෂටල් එක තියෙන කාලෙත් ඕක කළා. දැන් ස්පේස් ස්ටේෂන් එකට යුරෝපියන් රටවල නෝර්ත් ඇමරිකාවල ඔය ස්පේස් ස්ටේෂන් එකේ කොලැබරේට් කරන රටවල් වල සයන්ටිස්ට්ලාට පුළුවන් එක්ස්පෙරිමන්ට් එකක් ප්‍රපෝස් කරන්න. ඒක බයෝමෙඩිකල් එක්ස්පෙරිමන්ට් එකක් වෙන්න පුළුවන්. ඒක ෆිසිකල්, කෙමිකල්, මටීරියල් සයන්ස් එක්ස්පෙරිමන්ට් එකක් වෙන්න පුළුවන්. zero gravity වල යම් යම් දේවල් කොහොමද ක්‍රියා කරන්නේ? ඒ අනුව ෆාමසියුටිකල් ප්‍රොඩක්ට්ස් වෙන්න පුළුවනි. මෙඩිසින් වලට අදාළයි. ඒ තමන්ගේ ඉමැජිනේෂන් එකෙන් තමන්ගේ දැනුම සහ පරිකල්පනය දෙක එකතු කරලා ස්පේස් වලට අදාළ වෙන යම්කිසි ප්‍රොබ්ලම් එකක් ගවේෂණය කරන්න, විසඳුමක් හොයාගෙන යන්න, රිසර්ච් ඇන්ඩ් එක්ස්පෙරිමන්ට්ස් ප්‍රපෝස් කරන්න පුළුවන් නම් ඔබ ඩොක්ටර් කෙනෙක් වුණත්, ඔබ බයෝකෙමිස්ට් කෙනෙක් වුණත්, ඔබ වෙටරිනරි සයන්ටිස්ට් කෙනෙක් වුණත්, ඔබ මේ පශු විද්‍යාඥයෙක් වුණත් ස්පේස් වල ඒ හැමෝටම ඉඩ තියෙනවා. සමහර දේවල් වලට නම් ඉඩ නැහැ. උදාහරණයක් හැටියට ඔබ පුරාවිද්‍යාඥයෙක් නම් සමහර විට ඔබට ස්පේස් වල කරන්න දෙයක් තියෙන එකක් නැහැ. ඔබ accountant කෙනෙක් නම් I'm not sure whether in the near future ඔබට ගණකාධිකරණය වගේ විෂයක් ස්පේස් වලට අදාළ කරගන්න අමාරු වෙයි. ඉදිරියේදී තව අවුරුදු 50කින් 100කින් මානව ජනාවාස වෙනත් ග්‍රහ ලෝකවල ස්ථාපිත කළාට පස්සේ ඔය හැම අද මහ පොළවේ තියෙන වෘත්තියක්ම ඒ ජනාවාස වලට ජනපද වලටත් අවශ්‍ය වෙනවා. දැම්ම නෙමෙයි. දැනට ස්පේස් ස්ටේෂන් වගේ ඒවට ප්‍රපෝස් කරන්න පුළුවන් එක්ස්පෙරිමන්ට්ස්. ඔක්ස්ෆර්ඩ් ගියොත් NASA යන්න පුළුවන්ද? easier, better. sure නෑ. නමුත් ඒ කැරියර් පාත් එක ඔබ කරන රිසර්ච්, ඔබගේ එක්ස්පර්ටීස් එක, ඒකේ එක්සලන්ස් එක, ඔබ කොයිතරම් විශිෂ්ටයෙක්ද කියන එක මත තමයි my dream is to be the first Mars walker. ඒක මගේ ක්වොලිෆිකේෂන් හදාගන්න, ඒ වැඩේ 100%ක් සක්සස් කරන්න නාසාම යන්න ඕනද නැහැ. සමහර විට අඟහරු වලට යන මුල්ම චාරිකාව චීන අභ්‍යවකාශ ඒජන්සියෙන් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් රුසියන් අභ්‍යවකාශ ඒජන්සියෙන් වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ. මොකද NASA එක විවෘත සමාජයක තියෙන, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තියෙන ඒජන්සි එකක් හැටියට ඒ අය ඩිස්ක්ලෝෂර් කරන්න ඕනේ. ඒ අයගේ සැලසුම්, ඒ අයගේ වියහියදම් සියල්ල මහජන අධීක්ෂණයට විවෘතයි. රුසියාව එහෙම නැහැ. චීනය එහෙම නැහැ. ඔවුන් රහසිගතව තමන්ගේ අභ්‍යවකාශ වැඩපිළිවෙළවල් එදත් අදත් කරන්නේ. එතකොට ඔවුන් මොනවා ඉදිරි දශක දෙක තුල සැලසුම් කරලා තියෙනවද කියලා කවුරුත් දන්නේ නැහැ. අනේ NASA එක එහෙම නෙමෙයි. NASA එක සම්පූර්ණ සමස්ත විස්තරය කොංග්‍රස් එකට ඉදිරිපත් කරන්න ඕනේ. කොංග්‍රස් එකට ඉදිරිපත් කළාම මේක මහජනයාට විවෘතයි. ඊළඟට NASA එකට ප්‍රතිපාදන ලැබෙන්නේ කොංග්‍රස් එකෙන්, ඇමරිකන් මහජන මුදල්. ඒ මහජන මුදල් වලට ඕන වගවීමක් තියෙනවා, accountability තියෙනවා. ඒවට ගිණුම් වාර්ෂිකව සපයන්නට ඕනේ. මේ අනුව සම්පූර්ණ ඕපන් transparent process එකක් තියෙනවා NASA වල. Russian, Chinese space agencies වල ඒක නැහැ. Indian space agency එකෙත් ඔය වගවීම බොහෝ දුරට තියෙනවා. ඉතින් අන්න ඒ වගේ සමහර රටවල සැලසුම් අපි දන්නේ නැහැ. ඒ නිසා කවුරු ඉස්සෙල්ලා අඟහරු යයිද කියන එක මේ මොහොතේ නිශ්චිතව කියන්න බෑ. NASA සරණං ගච්ඡාමි කියන ඔය තියෙන මානසිකත්වය පොඩ්ඩක් නවත්තලා හිතන්න. NASA එකට එහා ස්පේස් ඒජන්සිස් අද ලෝකේ තියෙනවා. මේ අපේ හැමෝම
හැමෝම නැතත් වැඩි දෙනෙක් NASA කියාගෙන මේ ඇමරිකාවේ මම ඇමරිකන් මිත්‍රශීලී කෙනෙක් මම ඇමරිකාවට පක්ෂ කෙනෙක් මම NASA එකක වැඩ කරේ නැතුවට මම ස්මිත්සෝනියන් ඒරෝස්පේස් ඒජන්සි මේ මියුසියම් එකත් එක්ක වැඩ කරපු කෙනෙක්. ඉතින් ඒ නිසා මම මේ ඇමරිකන් විරෝධයක් නෙමෙයි. මම කියන්නේ යථාර්ථවාදී වෙන්න ඕනේ. අපි වගේ රටක ඇමරිකන් පුරවැසිභාවය ලබා ගන්න ලේසි නෑ අපිට. ඇමරිකන් පුරවැසියෙක් නොවි NASA එකේ ඇස්ට්‍රොනොට් කෙනෙක් වෙන්න බෑ. මිෂන් ස්පෙෂලිස්ට් කෙනෙක් වෙන්න අපි අපේ ෆීල්ඩ් එකේ විශිෂ්ටයෙක් වෙන්න ඕනේ. අවුරුදු 40ට කලින්. වයස අවුරුදු 40-45 විතර වෙන්න කලින් අපේ සයන්ටිෆික් ෆීල්ඩ් එකේ රිසර්ච් විශිෂ්ටයෙක් ඉන්ටර්නැෂනල් විශිෂ්ටයෙක් වෙන්න ඕනේ. එහෙම වුණොත් ඉඳ හිට chance එකක් තියෙනවා. ඊට වැඩිය මම හිතන්නේ අපි ජපනීස් පාත්වේ එක ඉන්දියන් collaborations ආදිය ගැන යොමු විය යුතු අවස්ථා තියෙනවා. Excuse me sir. ඔව්. දිගින් දිගටම අපිට ප්‍රශ්න ගොඩක් ලැබෙනවා. මේ මොකද කරන්නේ? යනවද නැත්නම් මෙතනින් නවත්තනවද? මටත් දැන් ටිකක් මහන්සි. ඊළඟට මෙතනින් නවත්තමු නේ. මෙහෙමයි මේ ප්‍රශ්න තියෙනවා. දැන් මට පේන්නේ මේ ස්පේස් කරියර්ස් ගැන. ස්පේස් කියන ෆීල්ඩ් එක ඉතා පුළුල්. දැන් මම ඒක අද ඉතාම පැහැදිලි කරලා දුන්නානේ හොඳට. මේ ටෙක්නොලොජි වලට සයන්ස් වලට සීමා වෙලක් නැහැ තවදුරටත්. එතකොට ඒ පුළුල් වූ ක්ෂේත්‍රය තුල ස්පේස් කරියර්ස් ස්පේස් එකේ කොහොමද අපි අපේ වෘත්තික අනාගතය ස්පේස් වලට අදාළව දියුණු කරන්නේ. ඒ සඳහා අපි විශිෂ්ටයන් වෙන්නේ කොහොමද? මොන ආකාරයෙන් මොන මාර්ගවලින්ද අපට විශිෂ්ටයන් විය හැක්කේ? එකක් කියන්න ඕනේ මම මේ දැන් මේ සම්පින්දනය කරන්න හදන්නේ අපි මෙතෙක් කතා කරපු දේවල් අපේ දූපතේ ඉඳගෙන කරන්න පුළුවන් දේ ඊටාම සීමිතයි ස්පේස් කරියර් ස්පේස් සම්බන්ධයෙන් ඉදිරියේදී වෘත්තිමය මට්ටමින් සම්බන්ධ වෙන්න ඕන. ස්පේස් එක ගැන උනන්දුවක් ආසාවක් කුතුහලයක් උද්දේශනයක් ඒ වගේ දේවල් කරන්න පුළුවන් ලෝකේ ඕනම තැනක ඉඳගෙන. හැබැයි ප්‍රොෆෙෂනල් කරියර් එකක් හැටියට ස්පේස් රිලේටඩ් ඒරියා එකක් කරන්න ඕන අපිට යන්න වෙනවා ජපානයට. අපිට ඉන්දියාවෙත් බොහොම සීමිත ඔපචුනිටිස් තියෙනවා. එහෙම නැත්නම් යුරෝපෙට නැත්නම් කැනඩාවට හෝ ඇමරිකාවට. ඒ හැම එකම හරිම කම්පිටිටිව්. ඉතාම තරංගකාරී අපිට අපේ විෂය ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් වෙනවා විතරක් නෙමෙයි අපි ජාත්‍යන්තර භාෂාවක් විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාව යුරෝපයේ නම් ඉංග්‍රීසි වෙනුවට ප්‍රංශ භාෂාව හෝ ජර්මන් භාෂාව වුණත් ඕකේ අපිට විෂය ක්ෂේත්‍රයේ විශිෂ්ට බව සහ ජාත්‍යන්තර භාෂාවක ඉහළ පෙළේ නිපුණත්වය කියන එක අවශ්‍ය වෙනවා. ඔය ටික හදාගන්න. Superb English, excellence in your chosen field, combined with your imagination and persistence can hopefully get you into a space related career. අනිත් එක තමයි private sector opportunities. දැන් මම ඔය මෙච්චරලා කතා කරපු ඔක්කොම space agencies government funded public space agencies. අද වෙනකොට ඕකට සමාන්තරව SpaceX එතකොට මේ ජෙෆ් බේසෝස්ගේ ඒ වගේ බිලියනියර්ස් ලගේ ස්පේස් ප්‍රයිවට් ඒරෝස්පේස් කම්පනීස් එන්නම තමන්ගේ ඇක්ටිවිටීස් වැඩි කරමින් තියෙනවා. වැඩියෙන් ඔපචුනිටිස් තියෙනවා ඉදිරි අවුරුදු 10 15 20 තුල ඔය ප්‍රයිවට් කම්පනීස් වල ස්පේස් කරියර්ස් පර්සියු කරන්න. එතකොට ඒතෙන්දීත් විශිෂ්ටයෙක් වීම අවශ්‍යයි. excellent English අවශ්‍යයි. හැබැයි European companies, American companies ඊට පස්සේ සමහර විට ඉදිරියේදී Malaysian, Indonesian වගේ companies මේවා ස්පේස් වලට එන්නම තමන්ගේ ඔපරේෂන්ස් ව්‍යාප්ත කරද්දී ස්පේස් ප්‍රොෆෙෂනල්ස්ලා අවශ්‍ය වෙනවා.
එතකොට ස්පේස් ඒජන්සිස් ගවර්න්මන්ට් ස්පේස් ඒජන්සිස් වල විතරක් නෙමේ ස්පේස් කරියර්ස් තියෙන මේ සේවාසේදී. ගිය සේවාසේදී තිබුණේ ඒවයි විතරයි. මේ සේවාසේදී විශේෂයෙන්ම දැන් ඉඳලා ඉස්සරහට there are private sector opportunities also emerging. අන්න ඒවත් පොඩ්ඩක් ස්ටඩි කරන්න. SpaceX වගේ කම්පනීස් විතරක් නෙමේ ඒ තරම්ම ප්‍රකට නැති හැබැයි විශාල වශයෙන් පෝර්ට්ෆෝලියෝ එකක් තියෙන. සමහර කම්පනීස් තියෙනවා අපි වැඩි අහලා නැහැ. ඒවා නිකන්ම billions of dollars worth operations and investments. එතකොට ඒවා කොහොමද ඒ private aerospace company එකක job එකක් හොයාගන්නේ? ඒ හරහා කොහොමද සමහරලාවට දැන් මේ private aerospace companies තමයි ඊට පස්සේ NASA ESA වගේ national space agencies එක්ක contracted product development කරන්නේ, contracted research කරන්නේ. එතකොට ඒ හරහා වක්‍රව NASA වගේ ආයතනත් එක්ක වැඩ කරන්න පුළුවන් through a private sector contractor. දැන් එහෙම වැඩ කරන ලාංකිකයෝ ගණනාවක් ඉන්නවා යුරෝපයේ සහ ඇමරිකාවේ. So there are different ways. අපි අපිට sorry ගාක් ප්‍රශ්න තියෙනවා. අනේ මේ දෝපත් මානසිකත්වයෙන් අත්විඳින්න මේ සමහර ප්‍රශ්න දිහා බලද්දී මේ දඬු මොණර කතා රාවණ කතා මේ ප්‍රවාද සහ මනක්කල්පිත දේවල් ගැන කතා කළා මනස අවුල් කරගන්න එපා. මේ සියුඩෝ සයන්ස් ව්‍යාජ විද්‍යා දේවල් ගැන ඒවා මනසට දාගෙන මනස දූෂණය කරගන්න එපා. අපි විද්‍යාත්මකව නූතන ලෝකයේ 21 වන සියවසේ යථාර්ථයන් සමග යමු. මේ හිතලු මේ එක එක්කෙනාගේ ප්‍රවාද සහ ප්‍රබන්ධ වලින් අයාලේ යන්නට එපා. දඬු මොණරයි රාවණයි ඕවයින් යන්න පුළුවන් දුර බොහොම සීමිතයි. తాවකාලික ත්‍රිල් එකක් චීප් ත්‍රිල් එකක් ගන්න නම් හොඳයි. So what happened to Ravana 1? It's still in space. It has a set lifetime. මම දන්නේ ඒක දැන් ඒ lifetime එක ඉවරද කියලා. ඕනම satellite එකක lifetime එකක් තියෙනවා. සමහරවිට අවුරුදු 2ක් වෙන්න පුළුවනි, 5ක් වෙන්න පුළුවනි, 10ක් වෙන්න පුළුවනි. ඉතින් ඊට පස්සේ ඒක තවදුරටත් orbital junk බවට පත් වෙයි. නමුත් ඉන් එහාට ඒකේ operational life එක නැහැ. හොඳයි. බොහොම ස්තුතියි. Stay safe and stay alert and nurture your imagination. ඔබේ පරිකල්පනය පුළුවන් තරම් දියුණු කරන්න.